හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ලෙස්ට ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ තුල විශේෂයෙන්ම අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ උතුම් සම්බුද්ධ වන්දනාමය පින්කම සිද්ධ කරලා අවසානයේ කෙටි අනුශාසනාවක් සිද්ධ කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන්ම අද ලංකාවේ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයේ පුරාවටම වෙසෙන සියලුම බෞද්ධයන් විශේෂයෙන් අනුස්මරණය කරලා තියෙනවා. ඒ මොකද කියලා ඔබ දන්නවා. ඒ උතුම් නිකිණි පුරපසළොස්වක පොහොය දිනය ආරම්භ කරගෙන ඒ වෙනුවෙන් විවිධ වූ ආකාරයේ ආමිස පූජාවන් විවිධ වූ ආකාරයේ ප්‍රතිපත්තිමය පූජාවන් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතයට පින් සිද්ධ කරගන්න හැමෝම ඒක රාශී වෙලා කටයුතු සිද්ධ කරනවා. ඉතින් විදේශයක ඉන්න අය හැටියට ලංකාවේ කරදිය වලල්ලෙන් එපිට ඉන්න පිරිසක් විදිහට අපිට ලංකාවේ ජීවත් වෙන බෞද්ධයන්ට තරම් ඒ උතුම් අනුස්මරණීය දිනයන් තුල පින්කම් කරන්න තියෙන අවකාශය බොහොම සීමිතයි. ඒකට හේතුව ලංකාව තුල විශේෂයෙන්ම පුරපසළොස්වක පොහොය දවස වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් නිවාඩුවක් තිබුණට අපිට මේ රටවල් වල එහෙම නිවාඩුවක් නැහැ. ඒ නිසාවෙන් අපිට සීමා සහිතව තමයි මේ පින්කම් වලට සහභාගී වෙලා සිදු කරගන්න අවකාශය තියෙන්නේ. ඒවා කෙසේ වෙතත් ඒවා පිළිබඳව අරමුණක් ඇති කරගෙන මේ උතුම් වූ අනුස්මරණීය දිනය සිහි කරගෙන අපි හිතුවා සාමාන්‍ය වෙනදට ගෙවෙන දවස්වලට වඩා අද දවස එක මට්ටමකින් එක මොහොතකින් හරි විශේෂත්වයක් තියෙයි කියන ඒ විශේෂත්වයක් ඇති කර ගැනීමට මේ උපකාරයක් වෙයි කියලා ඒ අනුව අපි හිතුවා සම්බුද්ධ වන්දනාමය පින්කම සිද්ධ කරලා ඒ වගේම කෙටි අනුශාසනාවක් වෙනදා වගේ දීර්ඝ අනුශාසනාවක් නෙවෙයි බොහොම කෙටි අනුශාසනාවක් සිද්ධ කරලා ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ඒ අනුව තමයි මේ සියලු කටයුතු සංවිධානය කරගෙන සිද්ධ කරගන්නට යෙදුනේ. ඉතින් අපි අදින් පටන් එළඹෙන සෑම පොහොය දිනයකම මේ පොහොය දිනේ නිමිති කරගෙන ඒ පොහොය දිනේ තිබෙනා වූ සුවිශේෂී ඓතිහාසික වැදගත් අරමුණු මූලික කරගෙන අනුස්මරණය කරගෙන මේ විදිහට කෙටි අනුශාසනාවන් සිද්ධ කරන්නට අරමුණු කරගන්නට යෙදුණා. ඉතින් අද මේ සිද්ධ කරන්නේ මම මේ විහාරස්ථානයේ තුල කටයුතු සිද්ධ කිරීමෙන් සිද්ධ කරන්නට ආරම්භ කරපු දවසේ පසුව එළවෙන පළවෙනි පොහොය දිනය හැටියට අද දවසේ සිද්ධ කරන්නේ මේ උතුම් පින්කම්. ඉතින් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ මූලිකත්වයේ අරගෙන කටයුතු සිද්ධ කරන්නේ අප විහාරස්ථානයේ දායක පින්වත් අජිත් ප්‍රසන්න මහත්මයා එවාගේම තනුජා මහත්මිය ඇතුළු ඒ පවුලේ දරුවෝ ඇතුළු හැමදෙනාම මේ දායකත්වයේ මූලිකත්වයේ දරන කටයුතු සිද්ධ කරනවා. ඒ අයගේ ප්‍රධාන පරමාර්ථ හැටියට අරමුණු හැටියට ඉදිරිපත් කරගෙන තියෙන්නේ මුළු මහත් ලෝකවාසී සියලුම සත්වයාටම මේ ධර්මය අවබෝධ කර ගන්නට අවකාශය සැලැස්වීම පිණිස ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අවකාශය සලසා ගැනීම පිණිස මේ ධර්මයම තමන්ගේ ජීවිතය කරගෙන කටයුතු කර ගැනීමට අවකාශය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවනුත් කොරෝනා රෝගය නිසාවෙන් රෝගාතුර වෙලා ඉන්න අසරණ වෙලා ඉන්නේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම මුළු මහත් සුජීවන්ත වාසය කරන සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් කෙනේ කරුණු අරමුණු විදියට අරමුණු කරගෙන මේ උදාර පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කරනවා.
ඉතින් එහෙමනම් අපි මේ වෙලාව තුලදී දීර්ඝ වශයෙන් මේ කාරණාවන් සිහිපත් කරනවට වඩා ඒවා සිහිපත් කරමු අපි පසුවට. මූලික වශයෙන් අපි උතුම් සම්බුද්ධ වන්දනාමය පින්කම සිද්ධ කරලා අවසානයේ කෙටි අනුශාසනාවක් තුලින් ඒ ආශිර්වාදයන් සිද්ධ කරමු. හොඳයි එහෙනම් දැන් කවුරුත් ආරම්භ කරගමු. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්ම රාජ්‍යයන් වහන්සේට ආර්ය මහා සංඝයා වහන්සේට ලෝකේ වන්දනීය පූජනීය සියලුම ස්ථානවලට උත්තමයන් වහන්සේලාට අපාදීන් සිදුනා වූ හිංසා පීඩා නරක නපුරු අපහාස උපහාස නින්දා ආදී කොට ඇති ඒ සියලුම නරකයනට අපට සමාව ලැබේවා. අපගේ ගෞරවය අපගේ নমස්කාරය වහන්සේලා උදෙසාම වේවා. අප විසින් සකස් කරලා තැන්පත් කරන්නට යෙදුන මේ පහන් සුවඳ දුම් මල් පෑන් ගිලන්පස ආදී කොට ඇති මේ සියලුම පූජාවන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ නවරහාදී වූ අනන්ත වූ අප්‍රමාණ වූ උතුම් වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන ඒ උදාර බුදු ගුණයන් උදෙසා උතුම් වූ සම්බුද්ධ පූජාවන් හැටියට මේ සියලුම පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියන අදිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් අපි ඇති කරගනිමු. එසේ සියලුම ආකාරයෙන් සිදු කරන මේ සියලු පූජාවන් අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගෙන වදාරන සේක්වා කියලා අපි ඇති කරගෙන ප්‍රාර්ථනාවන් අපි කවුරුත් එකට ගාථාවන් සජ්ජායනා කරමින් පුනරුවන් වන්දනාවන් සිද්ධ කරලා සම්බුද්ධ පූජාවන් සිද්ධ කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සම්බං සම්බටානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං
මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පන්තෝ සම්බං යුතං සන්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ නිවේදයාමි සංබුද්ධං වේතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙන්තං නරාසබං ගනසාරම්පදින්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුබං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ බේසංජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සේවිතං ධම්මරාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සම්බං සන්දාය සාදරං සේවිතං ධම්මරාජේන පන්තුං සංබෝධි මුත්තමං
අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා ඉදං මේ පුඤ්ඤං ආසවංකයාවහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. කාරුණික වාසනාවන්ත පින්නතුනි, අද දවසේ විශේෂයෙන්ම බෞද්ධයන් හැටියට අපිට අපේ ජීවිතය තුළ මුණ ගැහෙන විශේෂ දිනයක් හැටියට සලකන, ඒ වගේම ඓතිහාසික වශයෙන් ගත්තාම කාරණාවන් කීපයක් නිසා අපිට වැදගත් වෙන වටිනාකමක් තියෙන ඒ උතුම් වූ පුරවසලස්වක පොහොය දිනයක් වෙනුවෙන් තමයි අද මේ විදිහට පින්කම් සිද්ධ කරගෙන අනුශාසනාවන් සිද්ධ කරලා ආශිර්වාද ලබන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ වෙලාව තුල මම දීර්ඝ වශයෙන් අනුශාසනාවක් සිද්ධ කරන්නට අරමුණු කරන්නේ නැහැ. එනමුත් කිව යුතු කාරණාවන් කිහිපයක් සිහිපත් කරලා ඔබට අවසානයේ ආශිර්වාද කරන්න තමයි අරමුණු කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි අපේ ජීවිතය තුළ එදිනෙදා ජීවත් වෙන ස්වභාවය පිළිබඳව කල්පනා කළාම සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන ක්‍රමවේදයට වඩා මාසයක් ගත්තොත් මාසයේ තියෙන දවස් 30න් දවස් 29ම අපි ගත කරන්නේ ගෙවන්නේ එක්තරා ක්‍රමවේදයකට අනුව. හැබැයි මේ විදිහට ගත කරන දිනවකවානුව මේ දිනවකවානුවෙන් ටිකක් වෙනස් විදිහකට වෙනදා ගෙවන ජීවිතයට වඩා හාත්පසින් වෙනස් වූ ජීවිතයක් ගෙවන්න හැසිරෙන ක්‍රමවේදයට වඩා එක දවසක් ක්‍රමවේදය වෙනස් කරගන්න වෙනදාට වඩා සරල ජීවිතයක් ගත කරන්න අපිට වෙන් වෙච්ච උතුම් දිනයක් තමයි මේ පුරපසළොස්වක පොහොය දිනය. ඉතින් මේක අපිට ගත කරන්න හරිම පහසු විය යුතුයි. මොකද ඒකට හේතුව අපි දවස් 29ක්ම මාසයට ගත කරන්නේ පරිබාහිර ලෝකයා එක්ක ඇලෙමින් ගැටෙමින්. ඉතින් මේ ලෝකයා එක්ක ඇලෙමින් ගැටෙමින් ගමන් කරන ගත කරන මේ ජීවිකාව තුළ දින 29ක් එහෙම ගත කරලා එක දවසක්වත් අඩුම තරමේ අපිට පුළුවන් නම් ලෝකයා එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව తాවකාලිකව හරි කමන්නේ ප්‍රතිපත්තියකට අනුගත වෙලා කටයුතු කරන්න එක දවසකට හරි අපිට පුළුවන් නම් මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒක ජීවිතයේ ලොකු වාසනාවක් වාග්යක් හැටියට. මොකද හේතුව අපි නිරන්තරයෙන් කතා කරන විදිහට නිරන්තරයෙන් බුදුහාමුදුරු දේශනා කරපු ගොඩාක් ධර්ම කාරණා අතර තියෙන විදිහට පිනදුනේ අපේ මේ ජීවිතය තුළ නිතරම තියෙන දෙයක් නේ රාග ද්වේෂ මෝහ. නිතරම පවතින දෙයක් තමයි රාග ද්වේෂ මෝහ. ඉතින් සාමාන්‍යයෙන් අපි දවස් 30න් දවස් 29ක් ගත්තොත් අඩුම තරමින් දවස් 29ක්ම අපි කරන්නේ මේ රාග ද්වේෂ මෝහ අපේ සිත තුළ නිෂ්පාදනය කරන එකයි අපි කරන්නේ. ඒක පින්නතුනේ අපේ සිත තුළ නිෂ්පාදනය කරනව විතරක් නම් ඒක කමක් නැහැ කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. ඒ වුණත් පින්නතුනේ බලන්න මම මේ කියන කාරණාව යම්කිසි සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියලා. මේ රාග ද්වේෂ මෝහ අපි තුළ නිෂ්පාදනය කරගෙන අපි තුළ නිෂ්පාදනය කරගත්ත මේ රාග ද්වේෂ මෝහ අපි තව කෙනෙකුට දෙන එක නෙමෙයිද බලන්න වැඩි හරියක් අපි කරන්නේ. ටෙලිෆෝන් එක ගත්තා, ටෙලිෆෝන් එකකින් අපි තව කෙනෙක්ට කතා කළා,
අපේ සිත තුළ ඇති වුණා නම් යම් රාග සහගත සිතුවිල්ල අපි ටෙලිෆෝන් එක හරහා ඒක තව කෙනෙකුට දෙනවද නැද්ද කියලා. ද්වේෂය, මෝහය මේ තුනම අපි කරන්නේ අපේ සිත තුළ හටගත්තා වගේම තව කෙනෙකුටත් ඒක දෙන එකනේ. එතකොට දවස් 30 මාසයට ගත්තොත් මේ මාසයේ පුරාවටම අපි ගත කරන්නේ එහෙම ජීවිතයක් නේ. දැන් මේ දවස්වල මුළු ලෝකේ පුරාවටම තියෙන භයානකම වසංගතයක් වෙච්ච වෛරසයක් වෙච්ච රෝගයක් තමයි කොරෝනා. දැන් පහුගිය දවසක මම ලංකාවේ ඉඳලා ආවේ මේ කොරෝනා අවධිය ටිකක් දරුණුවට තියෙන වකවානුවකනේ ලංකාවේ ඉඳලා. එහෙම ආවට පස්සේ සති දෙකකට විතර පස්සේ මට ලංකාවේ එක පුජ්‍යලේ කතා කළාම දුරකථනයෙන් මගෙන් ඇහුවා, "හාමුදුරුවනේ මෙච්චර කොරෝනා අවදානමක් තියෙද්දි මේ අවදානම දැඩි ලෙස තියෙන රටක ඇත්තටම වෙන්නේ මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි, පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ තියෙන කාරණා එක ගලපලා ගත්තාම අපි ඇත්තටම බය වෙන්න ඕනි කොරෝනා වෛරසයට නෙමෙයි. මොකද කොරෝනා වෛරසයට බය වුණා කියලා ඒ බයෙන් දැන් උදාහරණයක් විදිහට මම බය වුණා කියලා කොරෝනා වෛරසයට, ඒ බය නිසාවෙන් මට කොරෝනාව වැළඳෙන්න තියෙනව නම් අවකාශයක් නොවැළඳී තිබෙන්නේ නෑනේ. වෙන්න තිබෙන දේ වෙන්න තියෙන වෙලාවෙදි සිද්ධ වෙනවා. ඒක වෙනම කතාවක්. එනමුත් මම මෙතනදී කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම අපි හදවතින්ම කතා කරලා බැලුවොත් මේ කොරෝනා වෛරසයට නෙවෙයි අපි බය වෙන්න ඕන. ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ වෛරසයක් අපේ ජීවිතය තුල තියෙනවා. අපි හැමෝගෙම පෘථග්ජන ස්වභාවයේ ඉන්න අය නම් රාගය, ද්වේෂය, මෝහය නම් වූ මේ වෛරසයට පුළුවන් පින්නතුනේ අපේ මුළු ජීවිතයම අපායක් කරන්න. අපි ළඟ උපන්දා පටන් අපි ගාව තියෙන ලොකුම භයානකම වෛරසයක් තමයි මම පෞද්ගලිකව හිතන විදියට මේ රාග, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. ඒකයි මම මුලින්ම කිව්වේ අපි මේ රාග, ද්වේෂ, මෝහ අපි ගාව ඇති කරගන්නවා, නිෂ්පාදනය කරනවා විතරක් නෙවෙයි. ඒ නිෂ්පාදනය කරගන්න ඒ රාග, ද්වේෂ, මෝහ නම් වෛරස් එක අපි තවත් බෝ කරනවා මේ සමාජයට. මේ ලෝක සත්වයාට අපි පුළුවන් තරම් බෝ කරන එකනේ කරන්නේ ওই වෛරස් එක. එතකොට බලන්න අපි අපේ ජීවිතයත් අපායක් කරගෙන අනිත් අයත් අපි අපායේ සමාදම් කරවනවා. මෙහෙම ගත කරන ජීවිතේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයටත් අනුගතව, ඒ විනය ප්‍රඥාප්තියෙන් වලටත් අනුගතව අපි මේ දින 29ක් මෙහෙම ගත කරලා ඒ දින 29 පැත්තකින් තියලා අඩුම තරමේ මාසයකට එක දවසක් හරි අපිට පුළුවන් නම් පොය දවසේදී වත් අපිට පුළුවන් නම් ඒ කටයුතු වලින් බැහැර වෙලා ධර්මානුකූලව ජීවත් වෙන්න, වෙනදට වඩා ධර්මයට අනුගත වෙලා කටයුතු කරන්න පුළුවන් නම් මම හිතනවා පින්නතුනේ ඒක ශ්‍රේෂ්ඨයි කියලා. තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ කාර්යයක් හැටියට මම ඒක විශ්වාස කරනවා. ඉතින් මම මේ කාරණාව ඔබට කිව්වේ ඔබ දින 29ක් නරක විදිහට ජීවත් වෙනවායි කියන එක කියන්න නෙමෙයි. සාමාන්‍ය අපේ ජීවිතේ අපි අපේ හදවතට තට්ටු කරලා අහලා බැලුවොත්, වරක් තට්ටු කළාම දැනෙන්නේ නැත්නම් දෙවරක් දැනෙන්න හරි තට්ටු කරලා අහලා බැලුවොත් ඔබම කල්පනා කරලා බලන්න ඇත්තටම අපි ජීවිතේ කරන්නේ රාග, ද්වේෂ, මෝහ නිෂ්පාදනය කරලා සමාජගත කරන එක නෙවෙයිද කියලා. අපි යම්කිසි ආකාරයක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හොඳම උදාහරණේ ෆෝන් එකම තමයි, දුරකථනයම තමයි. අන්තර්ජාලය පිළිබඳව ඒ වගේම විශේෂයෙන් මේ සමාජ ජාල මාධ්‍ය පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසකින් 90ක් තරම් වූ බහුතරයක පිරිසක් මුහුණු පොත පාවිච්චි කරනවානේ. දවසකට එක තප්පරයකට හරි මුහුණු පොතට එනවනේ. එතකොට මේ මුහුණු පොත තුල අපි ෂෙයා කරන, එහෙම නැත්නම් මුහුණු පොත තුල අපි උඩහට පහළට යනකොට දකින මේ දේවල් අතර පින්නතුනේ ඔබම දැකපු දේවල් අතරින් ඔබටම දැනිලා ඇති, තේරිලා ඇති වැඩි හරියක් තියෙන්නේ රාගය ඇති කරන, ද්වේෂය ඇති කරන, මෝහය ඇති කරන දේවල්මයි. එතකොට ඒවා එහෙට මෙහෙට සංසරණය කරන්නේත් අපි ඒවාට
සම්බන්ධ යම් කාරණාවන්මයි වැඩි හරියයි. මම කියන්නේ නෑ ඔක්කොම කියලා මම එකයි කිව්වේ 90ක් පමණ තරම් වූ බහුතරයක්. ඒ විදිහට පින්නතුනි ජීවිකාවේ වැඩි හරියක් අපි කරන්නේ මේ කියන රාග ద్వේෂ මෝහ වාදනය කරන එක. ඉතින් අද වගේ වෙමෙච්ච යම්කිසි සුවිශේෂී දවසකදීවත් අපිට පුළුවන් නම් ධර්මානුකූල වෙන්න ධර්මයට අනුගත වෙලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලා මම හිතුවේ කල්පනා කළේ මුලින් සිහිපත් කළේ ඒකයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි සතුටු වෙන්න ඕන කාරණාවන් රාශියක් තියෙනවා. ඒ සතුටු වෙන්න ඕන කාරණාවන් අතර එකක් තමයි අපි හැමදාම සිහිපත් කරනවා මේ කාරණාව. ඔබ නිතර මේ කාරණාව ධර්මදේශනා තුලින් අහලක් තියෙනවා. ඒ නිසා මම බොහොම කෙටියෙන් කියන්නම්. මිනිස්සෙක් හැටියට මනුෂ්‍ය ලෝකේ උපත ලැබපු එකම. ඒ විතරක් නෙමෙයි මිනිස්සෙක් විදියට උපත ලැබලා විවිධාකාරයේ අඩුපාඩුකම් අබල දුබලකම් නැතුව අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු එක. ඒ වගේම තමයි කොච්චර ධනයේ බලයේ නිලයේ පුළුවන්කාරකම් හපංකම් කොච්චර තිබ්බත් මේවා ඔක්කොම තිබිලත් පින් අතේ වැඩකට අත ගහන්න නොහිතෙන ජීවිතේට පන්සලකට නොයන්න හිතන පිරිසුත් ඉන්නවනේ. මම ලස්සන කතාවක් කියන්නම්. මම මේ කතාව සිද්ධ වෙන ප්‍රදේශය සහ පුජ්‍යලයාගේ නම නොකියා කියන්නම්. මොකද එහෙම වුණොත් ඒකේ පුජ්‍යලයාට අගෞරවයක් වෙන නිසා. සමහර විට මගේ මුහුණු පොත තුලත් මේ කියන පුජ්‍යලයා ඉන්නවා. ඒ නිසා සමහර විට ඔහු මේක දකීවි කතාව. නමුත් ඔහු මේක දැකලා හරි හැදුනොත් මම හිතනවා ඒකට ලොකු වටිනාකමක් කියලා. එක්තරා ප්‍රදේශයක ඉන්නවා එක්තරා ධනයෙන් ඉහළම පුජ්‍යලයෙක්. මේ පුජ්‍යලයාට ධනය මේ වර්තමාන කතාවක් මම අධ්‍යක්ීමෙන් දන්න කතාවක්. ධනය නිලය බලය ඔක්කොම පුළුවන්කාරකම් හැම දෙයක්ම තියෙනවා. මේ පුජ්‍යලයා ව්‍යාපාරයේ විදියට කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක්. මේ පුජ්‍යලයා සමහර දාට සඳුදා උදේට ගෙදරින් ගියොත් නැවත ආපස්සට ගෙදර එන්නේ බ්‍රහස්පතින්දාට හෝ සිකුරාදාට. දින 3ක් හෝ 4ක් නිවසෙන් බැහැරව තමයි කටයුතු කරන්නේ. එහෙම කටයුතු කරලා නැවත ගෙදරට සමහර වෙලාවට ගෙදරින් පිට වෙලා යන වාහනේ නෙවෙයි ඔහු නැවත ගෙදරට එනකොට එන්නේ. ඒක කෙටියෙන්ම කිව්වොත් ඔහු මාසයකට වාහන 6ක් හෝ 7ක් පාවිච්චි කරනවා. එතකොට ඔබ අනුමාන කරගන්න මේ කියන කාරණා වලින් ඔහුට ධනය, නිලය, බලය ඔක්කොම තියෙන කෙනෙක් කියන එක. හැබැයි පින්නතුනේ මේ පුජ්‍යලයට ඒ කොච්චර හපංකම් පුළුවන්කම් තිබ්බත් මේ පුජ්‍යලයටවත් මේ පුජ්‍යලයාගේ බිරිඳටවත් දරුවෝ 3 දෙනෙක් ගෙදර ඉන්නවා. වැඩ කරන සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ වැඩ කරන සේවකයෝ දෙන්න අපි අයින් කරමු. මොකද ඒ දෙන්න ඒ ගෙදර පවුලේ අය නොවන නිසා. මේ කියන පිරිමි පුජ්‍යලයයි ඔහුගේ බිරිඳයි ඔහුගේ දරුවෝ 3 දෙනයි මේ කියන 5 දෙනා පින්නතුනි කොච්චර අර ධනයේ නිලයේ බලයේ තිබ්බත් වැරදිලවත් පන්සලකට යන්නේ නැහැ. හැබැයි බෞද්ධ. ඔහුගේ නම තියෙන්නේ ධර්ම කියන වචනේ මුලට ඇවිල්ලා. ඒ තරමටම ඔහු බෞද්ධ. හැබැයි පන්සලකට යන්නේ නැහැ. පින්කමක් කරන්නේ නැහැ. සමහර වෙලාවට දුරකථනයෙන් කතා කරලා අපි කිව්වොත් එකමක් තියෙනවා මේ පින්කමට ඔබේ දායකත්වයේ දරන්න කියලා කිව්වොත් සමහර වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්නේ ගෙදර වැඩට ඉන්න කෙනා. මහත්තයා ගෙදර නැහැ හාමුදුරනේ මහත්තයා ඉන්න වෙලාවක ගන්නම් කියලා තිබ්බොත් නැවත අපි ගත්තොත් මිසක නැවත දුරකථනයක් මොකක්වත් තියෙන්නේ නැහැ. පින්නතුනි මෙහෙම පුළුවන්කම තියෙද්දි පින් අතේ වැඩකට සම්බන්ධ නොවන පෞකාර මිනිස්සුත් ඉන්නවා. ඔහු වෙනත් අන්‍ය ආගමික කෙනෙක් නම් අපිට හිතන්න පුළුවන් ඔහු වෙනත් ආගමක කෙනෙක් නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි පින්නතුනි අපේම බෞද්ධ කෙනෙක් විදියට කටයුතු කරන එක සහ විහාරස්ථානයක් ආසන්නයේම කටයුතු කරන. ඔහුගේ නිවසේ ඉඳලා නිවස තවත් ගෙවල් 3කට එහා පැත්තේ තියෙන්නේ විහාරස්ථානයක්. මේ විදියට ධනයේ නිලයේ බලයේ පුළුවන්කාරකම් ඔක්කොම තිබිලා පින්නතුනේ පින් අතේ වැඩකට සම්බන්ධ නොවන මිනිස්සුත් ඉන්නේ. එහෙම මිනිස්සු අතරේ අපි හැමෝම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන
මේ ධර්ම දේශනාව සජීවීව හෝ ශ්‍රවණය කරන ඔබ හැමෝටම පින් තියෙනවා. පින් සිතුවිලි තියෙන මිනිස්සු විදියට ඔබ කටයුතු කරනවා. වැඩි අවශ්‍ය නැහැ. පින්කමක් සඳහා දායක වෙලා පින්කමක් කරගන්න අවකාශය නොලැබුණත් මේ වාගේ පින්කමකට තමන්ගේ අදහසක් එක් කරලා හරි සාදු සාදු අනුමෝදාමි කියලා හරි මේ පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඔබ එහෙම කරන්න තරම් ඔබට පිනක් තියෙනවා. හැබැයි අර පුජ්‍යලයට එහෙම කරනවා නම් වැඩකාරයෝ ලව්වා හරි ඒ පුජ්‍යලයට පුළුවන් දානයක් දෙන්න පින්කමක් කරන්න සීලයක් රකින්න. ඒ පින්තුනි වැඩකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා ලවාවත් ඒ පුජ්‍යලයට පින්කමක් කරන්න සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. සමහර වෙලාවට පන්සලේ දුරකථනයේ අංකය දැනගත්තොත් ආන්සර් කරන්නේ නොමැති තරමට ඒ මිනිස්සු අකුසලයේ බලවත් කරගෙන ජීවත් වෙන පිරිසක්. එහෙම පිරිස ඕන තරම් මේ සමාජයේ ජීවත් වෙනවා. මම ඒක උදාහරණයක් ඔය සිහිපත් කළේ මම දන්න අත්දැකීමෙන් දන්න උදාහරණයක්. නමුත් මේ ධර්ම දේශනාවට අනුශාසනාවට මේ වෙලාවේ සජීවීව හෝ සම්බන්ධ වන පසුව හෝ සම්බන්ධ වන ඔබට පින්නතුනි එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව දෙයනේ කියලා පින් අතේ වැඩකට හිතින් හරි දායක වෙන්න සම්බන්ධ වෙන්න ඔබට පින් සිතුවිලි පහළ වෙලා තියෙන පුණ්‍යවන්ත පිරිසක් විදියට ඔබ කටයුතු කරනවා. බලන්න මොනතරම් ජීවිතේ වාසනාවක්ද කියලා. ජීවිතේ මොනතරම් පුණ්‍යවන්තයිද කියලා. පින්නතුනි ඔබට අපට පින් කියන මිනිස්සු කියලා අපට සතුටු වෙන්න පුළුවන් තව කාරණා ගොඩක් තියෙනවා. මම පෞගේ දවස් කීපයකත් ඒක මතක් කළා. මම ඒක නැවත ඔබට මතක් කරන්න. පින්නතුනි අපි අපේ ජීවිතේ අපි මැරෙනවා නම් මැරෙන්න ඕනි අවස්ථා ගොඩක් අපි පහු කරලා ඉන්නේ. මැරෙනවා නම් අපි මැරෙන්න ඕන හොඳම අවස්ථා අපි පහු කරලා ඉන්නේ. පහු කරලා. ඔබට මතක ඇති ලංකාවේ මම නම් ඒ කාල සීමාව මේ කියන කාල සීමාවේ මම නම් හිටියේ නෑ. මම දන්නේ නෑ. නමුත් දන්න ඔබ ඇති මට වඩා වැඩි හිටියේ. ලංකාවේ 80 ගණන් වල ලංකාවේ තිබුණා දරුණු කලබලයක් තිබුණා. ඒ කලබලයේ වෙලාවේදී මිනිස්සු මැරිච්ච හැටි, මිනිස්සු මරපු හැටි කොහොමද කියලා සමහර විට ඔබ අත්දැකීමෙනුත් දැකලා ඇති. සමහර විට ඔබ ඉදිරිපිට ඇස් පනා පිට ඔබේ ජීවිත එහෙම අහිමි වෙන්නට ඇති. මට මතකයි මම එක්තරා වීඩියෝවක් දැක්කා. ඒ කාල සීමාව තුලදී සිදුවෙච්ච යම්කිසි වීඩියෝවක් ටයර් ගොඩක් ගොඩ ගහලා මේ ටයර් ගොඩ මැද්දට මිනිස්සු දෙන්නෙක් පණ පිටින් බස්සලා ඒ දෙදෙනාගේ ඇඟට පෙට්‍රල් වක් කරලා අර පෙට්‍රල් වක් කරලා තියෙන ටයර් ගොඩට ගිනි කුරක් ගහනවා. අර ගිනි කුඩ ටයරුත් එක්කම ඇවිලෙනවා. ටයර් ටික මැද ඉන්නවා මිනිස්සු දෙන්නේ පණ පිටින්. අර අපි දැකලා තියෙනවා සාමාන්‍ය විවිධ මස් වර්ග බාබකියු දාන හැටි. එන්න ඒ වගේ අර මිනිස්සු පණ පිටින් අර මේවා එක තුල ටයර් ගොඩ ඇතුලේ පිච්චි මර ලතෝනි දෙමින් කෑ ගහමින් මරණයටපත් වෙනවා. ඒ වගේ මහා කේදනීය විදියට ජීවිතය ගෙවපු මිනිස්සු අවසන් කරපු මිනිස්සු ඒ කාල සීමාවෙ හිටියා. සමහර විට ඔබ ඒවා අත්දැකීමෙන් දැකලත් ඇති. ඔබ සමහර විට එහෙම දෙයකට මුහුණ දීලත් ඇති. හැබැයි පින්නතුනේ මම මේ කියන්නේ ඒ කාල සීමාවල වල ඒ දේවල් කරපු කට්ටිය කවුද කියලාවත් ඒගොල්ලන්ගේ ගැන වරදක්වත් ඒගොල්ලන්ගේ හොදක්වත් නෙවෙයි. මම මේ කියන්නේ අපේ ජීවිතේ වාසනාවන්තයි කියන කාරණාවට ගලප ගන්න ඒ සිදුවීම් ටික විතරයි ගන්න. ඒ හැරත් මට ඒවා කරපු පුජ්‍යලයවත් ඒ කිසි දෙයක් මට පෞද්ගලිකව අදාළ නැත. හැබැයි පින්නතුනේ මේ අවස්ථාවන් වල ඔබ අප කාගේ ජීවිතය ඒ විදිහට ඛේදනීය තත්වයකින් මරණයටපත් වෙන්න තරම් අපි පව් කරලා නැහැ. ඒ වෙලාවේ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න තරම් අපි පින් කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ එහෙම ඛේදනීය මරණයකට අපිපත් නොවි ඒ වගේම අපි බේරුණා. ඊගාවට ඉතින් මෙහා පැත්තට එනකොට අපිට හම් වෙන ඊළඟ භයානකම තත්වය තමයි අවුරුදු ගාණක් පැවතිච්ච
කොටි ත්‍රස්තවාදී. ඒක සමහර වෙලාවට මතක් වෙනකොටත් ඔබේ ඇගේ සමහර විට විවිධ රෝම කූප ඍජු වෙන අවස්ථා ඇති. සමහර වෙලාවට පින්නතුනි අපි පුදුමාකාර බයකින් ගියේ ගමනක් බිමනක් ගියා නම් ඒ වකවානුව. ඔබට මතක ඇති. ඔබ එහෙම අත්දැකීම් වලට මුහුණ දුන්නා නම්. අපි බස් එකේ ගමනක් බිමනක් ගියා නම් අපි බස් එකේ පාසලට ගියා නම් ගෙදර ඉඳලා ඒ යන බස් එකේ යනකොට අපි දන්නේ නැහැ අපි වාඩි වෙලා ඉන්න සීට් එකේ යට බෝම්බයක් තියෙනවද කියලා. අපි පුදුමාකාර බයකින්, චකිතයකින්, සැකයකින් තමයි බස් එකේ ගියා නම් ගියේ. හැබැයි එක හොඳක් මන් දකිනවා. ඒ තමයි සම්මා සතියෙන් අපි වැඩ කරලා තියෙන ත්‍රස්තවාදී කාලේ විතරයි. නේද? ත්‍රස්තවාදී තිබෙච්ච නිසා, බෝම්බය නිසා, ජීවිතේට තියෙන බය, ආදරය නිසා අපි පුළුවන් තරම් සිහිනුවණින්මයි මේ ගමන ගියේ. දැන් බෝම්බ නැති නිසා අපි 100ක් නැතුව යනවා. සමහර වෙලාවට බස් එකේ ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් S2ක් පිය වෙනවා. සමහර වෙලාවට බහින්න තියෙන තැන පහුවෙලත් එක අපිට ඇහැරෙනවා. හැබැයි අර කාල සීමාවේ අපි හොඳ සිහියෙන් ගියා. සම්මා සතියෙන් අපි ගියා. ඒක විතරයි අපිට ඒ කාලේ වෙච්ච එකම හොඳ. සමහර වෙලාවට අපි වාඩි වෙලා ගිය සීට් එක යට බෝම්බයක් තියෙන්නත් ඇති. සමහර විට අපි බස් එකෙන් බැහැලා ගියායින් පසුව ඒ බෝම්බේ පුපුරන්නත් ඇති. මම මේ එහෙම දෙයක් වුණා නම් එහෙම වෙච්ච අනිත් අයට ගෞරව කරනව නෙමෙයි. මම මුලිනුත් කිව්වනේ. මේ කාරණාව ගලප ගන්න එකක් විතරයි මම කරන්නේ. හැබැයි පින්නතුනේ අපි ඒ අවස්ථාවේදීනොත් කිසිම ආකාරයකින් අපිට හානියක් වෙන්නේ නැතුව ඒ අවස්ථාවේ අපේ ජීවිතය ආරක්ෂා වුණා. එහෙනම් ඒ වගේ කේදෙනී අවස්ථා දෙකකදී අපේ ජීවිතයට හානියක් නොවි ආරක්ෂා වුණේම අපිට ජීවිතයේ දීර්ඝායුෂක් විඳින්න තරම් මහා පිනක් අපි සසරේ කරලා තියෙන පුණ්‍යවන්ත මිනිස්සු හින්දා. නැත්තම් අපි පව් කරලා තිබුණා නම් සමහර විට අර වගේ තත්වයකදී ඔබේ මරණයට මුහුණ දීලා කේදෙනීය විදියට ඔබ අප කවුරුත් මැරෙන්න ඉඩ තිබුණා. එහෙම නොවුනේ අපි සසරේ පින් කරලා පුණ්‍යවන්ත මිනිස්සු විදියට පින් පුරවගත්ත මිනිස්සු විදියට මේ සමාජය තුල කටයුතු කරන්න පුළුවන්කමක් ලැබිච්ච නිසා විමයි. එතනින් අතර වෙන්නේ නැහැ. එතනින් මෙහාට තවත් තියෙනවා විවිධ හේතු කාරණා. මම ඔක්කොම දීර්ඝව කියන්නේ නැහැ, කෙටියෙන් කියන්නම්. ඊට පස්සේ ස්වාභාවික විපත් ආවා විවිධ අවස්ථාවල. ඒක අවස්ථාවක සුනාමි කියලා එකක් ආවා. මේ සුනාමිය එනකන් අපි දැනගෙන හිටියේ නෑ සුනාමි කියන වචනේ තේරුම මොකක්ද. ඒතකොට අපි මුංචි නිසා මම නම් එහෙම වචනයක් අහලවත් තිබුණේ නෑ මගේ ජීවිතේට. සුනාමියක් ආවා කිව්වහම මම ඉස්සෙල්ලෙම ඇහුවේ මොකද්ද සුනාමි කියන්නේ කියලා. ඒ වාගේ අනතුරු ආවහම දහස් ගණන් මිනිස්සු මරණයටපත් වුණා. හැබැයි මේ වෙලාවේ ජීවතුන් අතර ඉන්න ඔබ අප කවුරු ඒ කියන தത്വයටපත් නොවි බේරුනේ, ආරක්ෂා වුනේ දීර්ඝ ආයුෂ භුක්ති විඳින්න තරම් අපට පින් තිබිච්ච නිසා. එහෙම නැතුව අපි පව් කරලා තිබ්බනම් සමහර විට අකුසල් බර වෙලා තිබුණා නම් ඔය කියන දෙයකට හරි අහුවෙලා මරණයටපත් වෙන්න තිබ්බා. අර ලංකාවේ මරණ කියමනක් තියෙනවනේ. මරන්න බැරි මිනිහා ගලේ ගහලවත් මරන්න බෑ කියලා. ඒ වගේ සසරේ කුසල් බලගත් පින්කමක් කරගෙන බලගත් කුසල් කරපු පිනෙන් පොහොසත් වෙච්ච පුණ්‍යවන්ත ජීවිත ගත කරන මිනිස්සු සිටියා නම් ඒ මිනිස්සු මේ කියන අනතුරු වලදී මොනම හේතුවක් නිසා හරි ආරක්ෂා කළා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මම ලංකාවේ නෙවෙයි නීතිය ඕවා වෙනකොට අපි ලංකාවේ පිට නීතිය ඉතින් ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. නෑ පිටුතුනේ. එහෙම කෙනෙක්ට ලංකාවේ ඉන්න නොදී ලංකාවෙන් බැහැරට එන තැනට කටයුතු සැලසුණා නම් ඒ සැලසුනේ ඔබ සසරේ කරපු යම්කිසි ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියටමයි. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පුබ්බේච කද පුඤ්ඤතා කියලා. පෙර කරපු පින් තියෙන එක මංගල කාරණයක් කියලා. යහපත් කාරණයක් කියලා. එහෙනම් ඔබට දැන් වැටහෙන්න ඕනේ
ඔබ ජීවිතයේ මොනතරම් වාසනාවන්ත පිරිසක්ද කියලා. ඔබ ජීවිතයේ මොනතරම් පුණ්‍යවන්ත පිරිසක්ද කියලා. ඒ පිනම දිගටම පවත්වාගෙන යන්නට උත්සාහ විය යුතුයි. එහෙම වුණොත් තමයි ඔබට පුළුවන් මෙලවදී ඔබ ජීවිතය ආරක්ෂා කරගත්තා වගේම මතු භවයේදීත් ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න අවකාශයක් උදා වෙනවා. ඊගාවට එතනින් එහාට ආවම තවත් ගම් වතුර නායයන් විවිධ ආකාරයේ අනතුරු තියෙනවා. මේ පහුගිය දවසක මම දැක්කා ලංකාවේ නාලිකාවක ප්‍රවෘත්තියක් පළ වුණා දීවරයෙකුට විදුලි සැර වැදිලා මරණයටපත් වුණා කියලා. පින්නතුනේ වගේ ස්වාභාවික අනතුරක්වත් අපිට වෙන්නේ නැතුව අපිව ආරක්ෂා වුණේ ජීවිතේ පින් තිබෙච්ච නිසාමයි. ඉන් අනතුරුව පාස්කු ප්‍රහාර ආදී සිදුවීම් මාලාවක් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම අපේ ජීවිතය ආරක්ෂා වුණා. ඒ වාගෙන් ඇතම් පිරිසක් ඒවාට මුහුණ දීලා මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ඒක වෙනම කතාවක්. ඔවුන් පිළිබඳව අපි පුණ්‍යානුමෝදනා පූර්වකව බොහොම කරුණාවෙන් ඒ අය සිහිපත් කරන ගමන් අපි අපේ පැත්තට කල්පනා කරලා බැලුවාම අපිට වාසනාවක් තිබුණා මේ ජීවිතය ඛේදනීය තත්වයකින් අවසන් වෙන්නට නොදී මේ වෙනකන් ආයුෂය ආරක්ෂා කරගෙන මේ ගමනේ ඉන්න. ඒ අවකාශයේ උදා වුණේ පින්නතුනේ සසරේ කරපු පින් අපිට තියෙන නිසා වෙන්නයි. එහෙනම් ඔබ පුණ්‍යවන්ත පිරිසක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. එහෙනම් කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කර පරිදි අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයෝ ගමනීයෝ සම්පරායෝ කත්තප්පං කුසලං බ්‍රහ්මචරියං චරිතප්පං නති ජාතස්ස අමරණ. මහණෙනි මිනිසාගේ ආයුෂය ස්වල්පයි. මේ ස්වල්ප වූ ආයු කාලය තුල ඔබේ සියලු ක්‍රියාදාමයන් කරගත යුතුයි. හැබැයි මේ ක්‍රියාදාමයන් අතරට ඔබේ ජීවිතේ චරිතවත්ව ගත කරන්නටත් ඕනේ. බ්‍රහ්මචාරී ජීවිතයක් ඔබ ගත කළ යුතුයි. මොකද හේතුව එහෙම ගත කරන්න කිව්වේ නති ජාතස්ස අමරණ මේ ලෝකේ නොමරණ මිනිහෙක් නැහැ. හැම කෙනාම මරණයටපත් වෙනවා. සුස්කෘතං දුස්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. මරණකොට අරගෙන යන්නේ කරපු හොඳයි නරකයි දෙක විතරයි. ඉන් එහාට කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. ඉතුරු වෙන්නේ ඔය කරපු හොඳ නරක විතරයි. මේ මුළු විශ්වය තුලම අපි මොන ආගම ඇදෙව්වත් මොන ජාතියක වුණත් මොන රටක වුණත් මොන කුලයක ගෝත්‍රයක වුණත් මොන වර්ගයක වුණත් පින්නතුනේ අන්තිමට ඉතුරු වෙන්නේ කරපු හොඳයි නරකයි විතරයි. සමහර විට බෞද්ධ දර්ශනය අනුගමනය කරන අපි කුසල අකුසල කියලා හඳුන්වුවාට කතෝලික දහම අනුගමනය කරන කෙනෙක් ඒ ආගමට අනුකූලව ඒ වචන භාවිත කළාට මුස්ලිම් ආගමික කෙනෙක් ඒ වචන භාවිත කළාට හින්දු ජාතිකයෙක් ඒ ඔහුට ආවේනික වචන පාවිච්චි කළාට මේ පින්නතුනේ වචන වෙනස් වෙන්න පුළුවන්. ආගමට දහමට අනුකූලව වචන වෙනස් වුණත් අන්තිමට පින්නතුනේ ඉතුරු වෙන්නේ මැරෙනකොට ඉතුරු වෙන්නේ කරපු හොඳයි නරකයි විතරයි. මේ මුළු තුන් ලෝකේම තියෙන්නේ කරපු හොඳ නරක විතරයි. ඔය හොඳ නරක කියන කාරණා දෙකෙන් එහාට කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ ලැබුව මනුෂ්‍ය ජීවිතය තුළ පුළුවන් තරම් පින් පුරව ගන්න. එහෙම පින් පුරවගත්තොත් තමයි මතු ගමනට මතු භවයට පැවැත්මක් තියෙන්නේ. මේක මේ බණ කියන මටත් පොදුයි. මේ බණ අහන ඔබට විතරක් නෙමෙයි. ඔබ බණ අහන ඔබට වගේම බණ කියන මටත් මේ කියන ධර්මය මේ විදියටම පොදුයි. මේ කියන ධර්මයේ මම කියලා මම පිළිපදින්නේ නැත්තම් ඔබට වගේ නෙමෙයි ඒක ඩබල් වෙලා තමයි ඒක මට ලැබෙන්නේ. ඒ නිසා අපි කාටත් පොදු ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ නිසා මේ ලැබුව මනුස්ස ජීවිතය තුළ පුළුවන් හැම අවස්ථාවකම පින් කරගන්න. පින් කරගත්තේ නැත්නම් වෙන්නේ අර ඔබේ බැංකු කාඩ් එකට වෙච්ච දේම තමයි. ඔබේ බැංකු කාඩ් එකේ ඔබේ බැංකු ගිණුමේ ඔබ මුදල් තැන්පත් කරන්නේ අනාගතයේ ඔබේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඔබ ආයෝජනය කරන්නේ නැතුව ආයෝජනය කළ මුදල් ඔබ ආපසු ගත්තොත් එහෙම ඔබට ඉදිරියේදී අනාගතයේදී ගන්න මුදල් නැති වෙනවා. මේ සසර නම් වූ බැංකුවේ ඔබ තැන්පත් කළ යුතුයි කුසල් නම් වූ
මුදල්. එහෙම තැන්පත් කළොත් තමයි ඔබට අවශ්‍යතාවයන් ඇති වෙනකොට ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අර සසර නම් වූ බැංකුවේ කුසල් නම් වූ මුදල් ආපසු අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. එහෙම මුදල් තැන්පතු කළේ නැත්නම් කුසල් නම් වූ මුදල ඔබ තැන්පත් කළේ නැත්නම් සසර නම් වූ බැංකුවේ ඔබට පුළුවන්කම නැහැ අනාගතයේදී ඔබේ ප්‍රයෝජනය සඳහා ඒ කාඩ් එකෙන් මුදල් ගන්න. ඒ නිසා පුළුවන් තරම් පින් රැස් කරගන්න. පෙර සසරේ පින් නිසා මෙලව ජීවිතයේ සැප විඳින වශයෙන්ම මෙලව ජීවිතය තුල කරන මේ පින් දහම් අනුව තමයි මතු සසරේ ජීවිත තීරණය වෙන්නේ. මතු සසර වාසනාවන්ත කරගන්න නම් මෙලවදී පින් රැස් කරගත යුතුයි. ඒ නිසා අපි හැමෝම වාසනාවන්තයි කියලා කටපුරා කියන්න පුළුවන්. අපි හැමෝම පුණ්‍යවන්තයි කියලා කටපුරා කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ කාල වේලාව අපි කෙටියෙන් ගන්නවා කියලා කිව්වා දීර්ඝ වශයෙන් ගියා. ඒ කෙසේ වෙතත් අපි හැමෝම වාසනාවන්ත මිනිස්සු හැටියට පින්කම් කරගන්න අතරේ මම මුලින් සිහිපත් කර හිටියේ සාමාන්‍ය එදිනදා ජීවිතය තුළ අපි මොන කටයුතු කළත් වෙනදට වඩා එක දවසක්වත් අඩුම තරමේ ධර්මයට එකතු වෙලා ධර්මයට ලං වෙලා පොයේ දවස නිමිති කරගෙනවත් කටයුත්තක් කරගන්න පුළුවන් අවකාශයක් ඔබට තියෙනවා නම් ඒ ජීවිතේ භාගයක් හැටියට සලකන්න. විශේෂයෙන්ම අද අපිට මේ විදිහට ජීවිතේ භාගයක් හැටියට සලකන්න පුළුවන් දවස් අවුරුද්දකට 12ක් හෝ 13ක් යෙදෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට පොයේ දින 12ක් හෝ 13ක් තියෙනවා. අධික අවුරුද්දක් ආවොත් 13ක් වෙනවා. දැන් මේ අවුරුද්දේ අපිට අධික පොයකුත් තියෙනවා. අධි පොයක්. ඒ නිසා අපිට පොය 13ක් තියෙනවා මේ අවුරුද්දට. ඒ කෙසේ වෙතත් මේ කියන පොය 12 ඇතුළත අපි පුළුවන් තරම් ධර්මයට වෙනදට වඩා ලෙන්ගතු වෙනවා නම් වෙනදට වඩා ප්‍රතිපත්තිමය ගරුක වෙලා කටයුතු කරන්න පුළුවන් නම් අපේ සසර ගමනේ අපි ඔය කතා කරන නිවන අපේ ජීවිතය තුලම ඇති කරගන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපි ළඟ තියෙන දේ ගැන අපි හොයන්නේ නැහැනේ. අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ දුර තියෙන දේවල් තමයි පාර හොයාගෙන යන්නේ. දැන් සමහර වෙලාවට දුර ප්‍රදේශයක කොහේ හරි ලිපිණයක් අපිට දුන්නොත් අපි ඒක කොහොම හරි හොයාගන්නවා. හැබැයි අපේ ළඟම තියෙන අපිට ලිපිණයක් දුන්නොත් මේක ළඟනේ තියෙන්නේ මේක මම දන්නවනේ මේක අමුතු දෙයක් නෙවෙයිනේ කියලා මොකද කරන්නේ? අපි ඒක ටිකක් උනන්දු අඩු කරගන්නවා. එතකොට මේ නිවන කියන එකත් පින් කරගත්තොත් තමයි. ඒ නිවන කියන එක තියෙද්දි ජීවිතය අපායක් කරගන්නවද දිව්‍ය ලෝකයක් කරගන්නවද කියන එක තීරණය කරගන්න ඕනේ අපිම තමයි. ඒ නිසා අපි වෙනදාට වඩා පුළුවන් උපරිමේ ප්‍රතිපත්ති ගරුක වෙන්න බලමු මේ පොයේ දවසේ. අපිට මේ රටවල් වල තියෙන පරිසරයත් එක්ක යම් විදියකට අපට පොයේ දවස ගත කරන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි අපිට එක විදියකට ඒක සමරන්න පුළුවන්. සමහර විට ඔබ මාස් මාස අනුභව කරන කෙනෙක් නම් ඔබට පුළුවන් පොයේ දවස වෙනුවෙන් අඩුම දවසේ පොයේ දවසටවත් ඒන් වැළකීලා ඉන්න පුළුවන්. කාගෙන්වත් අහන්නම බාධාවක් නැහැ ඒකට. ඊගාවට අපිට පුළුවන් මම මේ කියන්නේ මේ දේවල් කරන එක හොඳයි කියලාවත් මේ දේවල් වර්ණනා කරන එකවත් නෙමෙයි. ඔබ වරදවා තේරුම් ගන්න එපා. මොකද හේතුව මේ වගේ සජීවීකරණයකදී මේ වගේ දෙයක් කිව්වහම ඒ පුංචි වචනයක් දෙකක් හරි අල්ලගෙන ඊට පස්සේ ගොඩක් අය තරක කරනවා. මේ පෞගුයි දවසක එක ධර්ම දේශනාවක එක වචන කීපයක් අල්ලගෙන පෞගුයි දවසක Facebook එකේ නැත්නම් මුහුණු පොතේ අදහස් පළ කරමින් පවා වාද විවාද ගියා. ඒ වගේ තත්වයන් තියෙන නිසා මේ දේවල් වල වැරදි තැනින් අල්ල ගන්නට එපා කියන කාරණාවත් මතක් කරනවා. ඉතින් මේ විදිහට මේ තියෙනා වූ පොහොය දිනයන් තුලවත් අපි වෙනදාට වඩා ප්‍රතිපත්ති ගරුක වෙමු. වෙනදා ඔබ බොරු කියන කෙනෙක් නම් අඩුම තරමේ පොහොය දවසේවත් බොරු කියන එකකින් ඔබ වැළකීලා ඉන්නවා නම් එදාට විතරක්වත් අඩුම ඒක කරන එකකින් ඔබට මහා කුසලයක් රැස් වෙනවා. වෙනදා ඔබ තව කෙනෙක්ට ගෞරව නොකරන කෙනෙක් නම් අඩුම තරමේ පොහොය දවසේදීවත් ඔබ එහෙම ගෞරව කරනවා නම් අන් අයට
ඒක මහා කුසලයක්. මේ විදියට ඔබ අතින් වෙන විවිධ අකුසල් ඇතිනේ. අපි හැමෝගෙම අතින් දවසකට එක අකුසලයක් හරි අඩුම වෙනවා. මේ බණ කියන මගේ අතිනුත් බණ අහන ඔබ අතිනුත් අපි දෙගොල්ලගේම අතින් දවසකට එකක්වත් අඩුම වෙනවාමයි. එහෙම නොවෙනවා නම් ඒක පුදුම වෙන්න කාරණාවක්. අර පුදුම හතෙන් එකක් විය යුතුයි. ඒ නිසා එහෙම අකුසලයක් යම් කිසි කෙනෙක් තුලින් වෙනවා නම් පොය දවසේදීවත් අදිෂ්ඨාන කරගෙන ප්‍රතිපත්ති කරුක වෙලා ඔහුට ඉන්න පුළුවන් නම් ඒක සෑහෙන දුරට කුසල පක්ෂයේ දියුණු කරගන්න පුළුවන් හොඳ පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා මං කියන්නේ සාමාන්‍ය දවස් වලට ඒවා කරන එක හොඳයි කියලා නෙවෙයි. ඒවා කළා හෝ නොකළා හෝ පොය දවසට එහෙම ඉන්නවා නම් ඒක වටිනවා කියන කාරණාව. ඒ නිසා තමයි අපිට විශේෂත්වයක් පොය දවසේදී තියෙන්නේ. විශේෂයෙන්ම අද අපි සමරන පොය නිගිරි පුරවස්වලස්සක පොය දවස. වසාන සමය ආරම්භයෙන් පසු අපිට හමු වෙන පළවෙනි පොය. මම හිතනවා අද දවසේ කාල සීමාව වැඩි හරියක් දැන් ගෙවිලා ඉවරනේ අදට ඉන්නේ මෙතන. පැය 24. තව පැය කිහිපයයි තියෙන මේ දවස් ඉවර වෙන්න. උදේ ඉඳන් මේ වෙනකම් මම හිතන්නේ පොය දවසේ වැදගත්කම පොය දවස අනුස්මරණය කරන අරමුණු මොනවද කියලා ඔබ දන්නවා ඇති. මම හිතනවා ඔබ දන්නවා කියලා. සමහර විට නොදන්න අයත් ඇති. විශේෂයෙන්ම කාරණාවන් දෙක තුනක් හින්දා මේ පොය දවස වැදගත් වෙනවා. ඒ කාරණාවන් අතර එකක් තමයි ඇසළ පොය දවසේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම කිසියම් හෝ වස් සමාදන් වීමට සුදුසු ස්ථානයක වස් සමාදන් විය යුතුයි. එහෙම සමාදන් නොවුනොත් උන්වහන්සේට ඇවත් සිද්ධ වෙනවා. පසුව ඒ ඇවත් දේශනා කරගෙන පාරිශුද්ධියටපත් විය යුතු වෙනවා. නෑ එහෙම නැතුව ඒ වරදක් නෙවෙයි ඇවතක් වෙනවා. පිරිසුදු විය හැකි ඇවතක්. ඒ විදිහට යම් හේතුවක් මත ඇසළ පොය දවසේ වස් සමාදන් වෙන්න යම් භික්ෂුන් වහන්සේ නමකට නොහැකි වුණා නම් උන්වහන්සේට පුළුවන් ඇසළ පොය දිනයේ පසුව යෙදෙන මේ උතුම් පොය දවසට ඒ වස් සමාදන් වෙන්න. බුදුහාමුදුරුවෝ අපිට වස් සමාදන් වීමේදී ක්‍රම දෙකක් දේශනා කරනවා. එකක් තමයි පෙරවස් සමාදන් වීම, අනික පසුවස් සමාදන් වීම. පෙරවස් සමාදන් වීම ඇසළ පොය දවසට කෙරෙනවා. පසුවස් සමාදන් වීම අදවන් වූ පොය දවසක සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟට අපි දන්නවා ලංකාවේ තියෙන ප්‍රසිද්ධම චෛත්‍යයන් අතර එක චෛත්‍යයක් තමයි සේරුවාවිල චෛත්‍ය රාජානන් වහන්සේ. ශ්‍රී ගුණාමලයේ දිස්ත්‍රික්කයේ මූදූර් ප්‍රදේශයේ ඔබව තියෙන ඒ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ. කොඩි කලබල කාලයේදී මෙය යම්කිසි ආකාරයට නිහඬ පිළිවෙතක් අනුගමනය වුණත් පසු කාලීනව ඉතා විශාල ගෞරවයකට ආදරයකට පාත්‍ර වෙච්ච උතුම් පුණ්‍ය භූමියක්. ඒ පුණ්‍ය භූමියේ නැත්නම් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ අපි හඳුන්වන්නේ සේරුවාවිල මංගල සෑය කියලා. මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ වීම සිද්ධ වෙන්නේ මේ උතුම් වූ පොය දිනයකදීම තමයි. ඊගාවට ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙන්නේ මේ උතුම් වූ පොය දවසක. ඒකත් සුවිශේෂී කාරණාවක්. ආනන්ද හාමුදුරුවෝ ගැන ඔබ හොඳට අහලා ඇති, කරුණු දන්නවා ඇති. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ශාසනයේ හිටපු ධර්ම භාණ්ඩාගාරික තනතුරු දරපු උත්තමයන් වහන්සේ. පිළිගිරි ධර්මයේ තුල සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝ ගැන සඳහන් වෙන විස්තර සඳහන් වෙන තැනදී ගාථා 60000ක් එකවරක කිව්වත් ඒ මතක තබා ගන්න තරම් උන්වහන්සේගේ මතක ශක්තිය දියුණුයි කියලා. ගාථා 60000ක් එකවරක කීවත් එක වතාවක් කීවත් ඒ මතක තබා ගන්න තරම් උන්වහන්සේගේ මතකය ශක්තිමත් කියලා. එවන් ශක්තියක් තිබිච්ච නිසාවෙන් වෙන්නට ඕනේ උන්වහන්සේට ධර්ම භාණ්ඩාගාරික තනතුර පවා හිමි වෙන්නේ. එහෙම නොමැතිව
ඒ තනතුරු ලබන්න ලේසි නෑ. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර තියෙනවද කියන එක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ස්වාසු දහසක් ධර්මස්කන්ධය කියලා. ස්වාසු දහසක්. එච්චර ධර්මයක් දරා ගන්න තරම් උන්වහන්සේගේ මතකය කොච්චර ශක්තිමත්ද කියලා අපට දැනෙනවා. මොකද හේතුව අපි විභාග වලට පාඩම් කරනකොට සමහර වෙලාවට අපිට ජීවිතයේ හමු වෙච්ච පළවෙනිම අපහසුම සහ අභියෝගාත්මක විභාගයේ වෙච්ච උසස් පෙළට පාඩම් කරනකොට අපටත් මතකයි සමහර වෙලාවට පොතක් දෙකක් පාඩම් කරගන්න තියෙන අමාරුව. හැබැයි මුන්වහන්සේ ස්වාසු දහසක් වූ ධර්මස්කන්ධය දරා ගන්න තරම් ශක්තිමත් තෙරණමක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ යතිවරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ බුදුහාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයා. අග්‍ර උපස්ථායක තනතුරු දරපු උත්තමයන් වහන්සේ. ඒක පිළිතුරේ හරි පුදුම සාගත සිදුවීමක්. මේ ආනන්ද හාමුදුරුවන්ට මේ කියන වපසරිය නිර්මාණය වෙන්න නිදාන කතාවකුත් තියෙනවා. එක ආත්මයක පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච කතාවක් මේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට එහා පැත්තේදී මේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේගේ බාලම සහෝදරයා තමයි සුමන කියන කුමාරයා. මේ සුමන කියන කුමාරයා තමයි ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේදී ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට හිටිය සුමන කියන නමින්ම භික්ෂුන් වහන්සේ නමක් අග්‍ර උපස්ථානයේ සිද්ධ කරන හාමුදුරුවෝ හැටියට. මේ හාමුදුරුවෝ පදුමුත්තර බුදුහාමුදුරන්ට මේ උපස්ථාන කරන ආකාරය පිළිවෙල දැකලා අර සුමන කුමාරයාට සිතුවිල්ලක් ඇති වුණා. මමත් කවදා හරි දවසක අනාගතේ මේ කියන බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායක තනතුර දරණවා කියන සිතුවිල්ලක් ඇති කරගත්තා. ඒ සිතුවිල්ල ඇති කරගෙනම මෙයා දවස් 7ක් පින්කම් කරනවා. මහා දම් පැවැත්වුවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඒ දවස් 7ක් මහා දම් පවත්වලා අවසානයේ මෙයා තුන් සිවුරු සියලු මහා සංඝරත්නයට පූජා කරනවා. තනිපට සිවුරු, දෙපට සිවුරු, අඳනේ කියන තුන් සිවුරු පූජා කරලා මෙයාගේ අදිෂ්ඨානය සිහිපත් කළා, මතක් කළා. ස්වාමීනි, මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි, මම දින 7ක් මුළුල්ලේ මහදම් පැවැත්තුවා. අද දිනේදී ඔබ වහන්සේලාට තුන් සිවුරු පූජා කරනවා. මේ කළ කුසල බලයේ යම්කිසි පිනක් වේද, ඒ පින කරන කොටගෙන මතු අනාගතයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට අග්‍ර උපස්ථායක තනතුර දරන්න තරම් වාසනාවක් ලැබේවා කියලා අදිෂ්ඨානයක්, ප්‍රාර්ථනාවක් ඇති කර. ඒ වෙලාවේදී පදුමුත්තර බුදුහාමුදුරු දිවසින් දකින්න මේ කාරණාව දැකලා කියනවා, කුමාරය, අදින් පසුව එළඹෙන කල්ප ලක්ෂයකට එහා පැත්තේදී පහළ වෙනවා ගෞතම නම් බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර බවට ධර්ම පුජ්‍යලයා බවට පත් වෙන්නේ ඔබ. අන්න නියත විවරණය හම්බුණා. ඒ විවරණය හමු වෙච්ච දවසේ ඒ මොහොතේ ඉඳලා මෙයා පුළුවන් තරම් පින්කම් කරගත්තා. පින් අතේ වැඩමයි මෙයා ඉතින් පටන් කරේ. පිනුදුනියාගේ පින්කම් කරපු එක පිළිබඳව ශාසනය තුල සඳහන් වෙනවා. ඒක කෙටියෙන් ගත්තොත් පදුමුත්තර බුදුහාමුදුරන්ගේ ශාසනයේ ඉඳලා ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය දක්වා මේ කියනවා වූ කල්ප ලක්ෂය. පොඩි කාලයක් නෙවෙයි. දවස් ලක්ෂයක්, අවුරුදු ලක්ෂයක් නෙවෙයි. කල්ප ලක්ෂයක්. මේ කියන කල්ප ලක්ෂයක් වූ මේ සසර ගමන තුල මෙයා ඉපදිච්ච හැම භවයකම පුළුවන් තරම් කරේ පින්කම් කියලා. ඒවා කොහොමද කියලා විස්තර වෙන තැන සඳහන් වෙනවා. ඒ කල්ප ලක්ෂයේ ඇතුළත ඉපදිච්ච ආත්ම භාව 8කදී පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට තමන්ගේ තනි වියදමින් විහාරස්ථාන 8ක්
සකස් කරලා පූජා කරලා තියෙනවා. තමන්ගේ තනි වියදමින් විහාරස්ථානය පූජා කරනවා කියන සකස් කරලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට මොනතරම් පින් අධේ වැඩද, මොනතරම් පිනක් රැස් වෙන කුසලයක්ද. ඒ වගේ විහාරස්ථාන 8ක් තමන්ගේ තනි වියදමින් හදලා පූජා කරා කියලා ශාසන ඉතිහාසයේ තොරතුරු වාර්තා කරනවා. ආනන්ද චරිතාපදානයේ තුල. එහෙම ඇවිත් ලෞතර බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ පුජ්‍යලයා නැවත මිනිසෙක් විදිහට උප්පත්තිය ලබනවා. අමිතෝදන කියන ශාක්‍ය රජතුමාගේ පුත්‍රයා හැටියට උප්පත්තිය ලබනවා. එහෙම උප්පත්තිය ලැබලා මෙයා ඉපදිච්ච දවසේ ඉඳන් හරි සතුටින්ලු ඉන්නේ. සාමාන්‍ය පුංචි ළමයි පොඩි කාලේ අපි ගොඩක් වෙලාවට ඉපදිච්ච ගමන් දකින්නේ අඬනවා සහ ඒ වගේ ස්වරූපයක් නේ. නමුත් මේ දරුවා ඉපදිච්ච වෙලාවෙ ඉඳලා කවුරු හරි කෙනෙක් මෙයා ළඟට බලන්න ගියාම මෙයා hinamusu මූණෙල්ලු ඉන්නේ. හරි සතුටින්ලු. ඒ කාලේ ගොඩාක් වෙලාවට නම් දාන්නේ කුමාරවරුන්ට එහෙමනේ ළමයිට. අද වගේ හිතේ ඉඳන් නම් දාන්නේ නැහැනේ. අද නම් මොනවද නේද? විවිධාකාරයෙන් නන්නේ තියෙන සමහර නම් කියවන්නත් බෑ. හැබැයි මේ කුමාරයාට අර සතුටින්ම නිතර ඉන්න නිසා මෙයාට ආනන්ද කියලා නම තිබ්බා. කාලයාගේ අවෑමේ ලොකු මහත් වෙලා යම් කිසි වයස් කාණ්ඩයකට ඇවිල්ලා මෙයා මහාන වෙනවා. මහාන වෙලත් යම් කිසි කාල සීමාවක් යනකොට මෙයාට මුණ ගැහෙනවා එක තෙර නම. රහතන් වහන්සේ නම. මන්තානි පුත්ත පුන්න කියන මහරහතන් වහන්සේ උන්වහන්සේට හම්බ වෙනවා. උන්වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයේ පිහිටන්න පුළුවන් අවකාශයක් ආනන්ද හාමුදුරුවන්ට ලැබෙනවා. තාම රහත් වෙලා නැහැ ආනන්ද හාමුදුරුවෝ. තාම පුතන් මේ කියන සෝවාන් ඵලයේ කියන தത്വෙට පමණයි ගිහින් තියෙන්නේ. එහෙම කාලයාගේ ඇවෑමෙන් කටයුතු කරගෙන යනකොට යම්කිසි දවසක ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයේ අවබෝධ කරගෙන වසර 20ක් ඉක්ම ගිය තැනදී බුදුහාමුදුරුව මහා සංඝරත්නය අමතල කියනවා මහණෙනි මම දැන් මහලුයි. මම දැන් වයස්ගතයි. මට දැන් තනියෙන් වැඩපළ කරගන්න තරම් ලොකු වාරුවක් නැහැ. ඒ නිසා මට යම්කිසි ආකාරයකින් නිත්‍ය වශයෙන් අග්‍ර උපස්ථානයක සඳහා කෙනෙක් සිටිය යුතු කාලය ඇවිල්ලා කියලා. ඒ වෙනකොටත් බුදුහාමුදුරන්ට විවිධ උපස්ථානයන් සිද්ධ කරන්නට විවිධ හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා හිටියා. හැබැයි ඒ කෙනෙක්වත් යම්කිසි හේතුවක් මත 100% සම්පූර්ණ විදිහට ඒ කාර්ය ඉෂ්ට කරලා තිබුණේ නැහැ. ඒ නිසාවෙන්ම බුදුහාමුදුරුවෝ පත් කරගත යුතුයි කියලා තීරණය කළා. දැන් මේක තීරණය කරනකොට එතන ඉන්නවා බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙනම ඉන්නවා. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. 80ක් වූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. තවත් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ හැමෝම ඉදිරිපත් වෙලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා. ඒ සියලුම දෙනා ප්‍රතික්ෂේප කළා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ විතරක් සිහිපත් කළේ නෑ මම ඒ තනතුර දරන්නම් කියලා. උන්වහන්සේ නිහඬ වෙන්නේ. දැන් මේ හාමුදුරුවෝ විතරයි ඇහුවේ නැති ඉතිරි සියලු මහා සංඝරත්නයේ මම උපස්ථානය කරන්නම් කිව්වම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ඉතින් පසුව අර මහා සංඝරත්නයේ ඉදිරිපත් වෙලා කිව්වා ආනන්දය ඔබවත් ඉදිරිපත් වෙන්න කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා නෑ නෑ මට බලෙන් තනතුරු ගන්න කිසිම උවමනාවක් නෑ. බුදුහාමුදුරුවෝ සිය කැමැත්තෙන් මාව තෝරගෙන මාව ඉදිරිපත් මට ඒ අවස්ථාව දුන්නොත් මම බාර ගන්නවා. ඒ අර මම බලෙන් මේ කිසිම දෙයක් කරන්නේ නෑ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කරුණු කාරණා දේශනා කරලා ආනන්දේ ඔබ තමයි මේට නියම සුදුස්සා කියලා ඔබ මේ බාර ගන්න කියලා බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක තනතුර පවරන. ඒ පවරන වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා මට කාරණාවක් 8ක් තියෙනවා.
මේ කාරණා 8ට බුදුහාමුදුරුවෝ එකග වෙනවා නම් විතරයි මම අග්‍ර උපස්ථායක තනතුර දරන්නේ කියලා. ඒ කාරණා 8න් 4ක් නොකල යුතුයි. කාරණා 4ක් කළ යුතුයි කියලා කාරණා 8ක්. ඒකෙන් නොකල යුතු කාරණා හැටියට 4කුත් කළ යුතු කාරණා හැටියට 4කුත් දේශනා කළා. ඒ අතර කළ යුතු කාරණාවන් 4 බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරන්ට සිහිපත් කරන ආනන්ද හාමුදුරුවෝ පළවෙනි එක ලෞතර බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කරන ආරාධනාවක් වේ නම් ඒ ආරාධනාව කුමන වෙලාවක කුමන අවස්ථාවක කුමන ආකාරයකින් කළත් ඒ ආරාධනාව අනිවාර්යයෙන්ම පිළිගත යුතුමයි. දෙවෙනි එක තමයි පිටින් කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ මුණ ගැහෙන්න ආවොත් කොයි වෙලාවද කොයි අවස්ථාවද ඒක අදාළ නැහැ. කුමන වෙලාවේ ආවත් බුදුහාමුදුරුවන්ගේ මුණ ගැස්සන්න ඕනම වෙලාවක අවසර තිබිය යුතුයි. ඊගාට තුන්වෙනි එක ආනන්ද හාමුදුරුවන්ට යම්කිසි සැකයක් ඇති වුණා නම් කුමක් හෝ පිළිබඳව ඒ සැකේ ඇති වෙච්ච වහාම ඒ පිළිබඳව ප්‍රශ්න කරලා විමසන්න බුදුහාමුදුරුවන්ගෙන් අවසරයක් දිය යුතුයි. ඊගාවට හතරවෙනි එක ආනන්ද හාමුදුරුවෝ නැති තැනක බුදුහාමුදුරුවෝ දේශනාවක් කළා නම් අනිවාර්යයෙන්ම ඒ දේශනාව නැවත ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළ යුතුමයි. ඔය කියන කාරණාවන් 4 කළ යුතු කාරණා හැටියට දේශනා සිහිපත් කළා. ඊගාවට නොකළ යුතුයි කියලා කාරණා 4කුත් කිව්වා. ඒකෙත් එක තමයි බුදුහාමුදුරන්ට ලැබෙන සිවුරු පිරිකර කිසිම හේතුවක් නිසාවත් ආනන්ද හාමුදුරන්ට නොදිය යුතුයි කියලා. ඊළඟට දෙවෙනි එක තමයි බුදුහාමුදුරන්ට යම්කිසි පිණ්ඩපාතයක් ලැබෙනවා නම් ඒ ලැබෙන පිණ්ඩපාතයේ කිසිම හේතුවක් මත ආනන්ද හාමුදුරන්ට නොදී මේ තමන්ම කියන්නේ තමන්ට දෙන්න එපා කියලා. මේ ලෝකේ ගොඩාක් අය කරන්නේ තමන්ට යම්කිසි ආකාරයක ප්‍රතිලාභයක් වෙන වැඩක් නේ කරන්නේ හැමෝම. නමුත් මෙතන ආනන්ද හාමුදුරුවෝ කියන බුදුහාමුදුරන්ට මට මේ දේවල් දෙන්න එපා කියලා. ඒවට එකඟ වෙනවා නම් විතරයි අග්‍රෝපස්ථායක තනතුර බාරගන්නේ කියලා. ඊළඟට තුන්වෙනි එක සිහිපත් කරනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ගේ කුටිය තුල ආනන්ද හාමුදුරුවන්ට වැඩ ඉන්න තහනම්. ඒකට අවසර නොදිය යුතුයි කියලා. ඊළඟට අවසාන එක හතරවෙනි එක බුදුහාමුදුරුවන්ට පිටතින් ලැබෙන කිසිම ආරාධනාවක් සඳහා ආනන්ද හාමුදුරුවෝ රැගෙන යාම නොකළ යුතුයි කියලා. මෙන්න මේ කියන කාරණාවන් 4 නොකළ යුතු කාරණා විදියට මේ කරුණු 8ට බුදුහාමුදුරුවෝ එකගණ මම නැස්ති අග්‍රෝපස්ථායක තනතුරු බාර ගන්න කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ කාරණාවට එකඟ වෙලා අග්‍රෝපස්ථායක තනතුරු බාර ගත්තා. බාර අරගෙන එතෙන් පටන් බුදුහාමුදුරන්ට කළ යුතු සියලු පුද සත්කාර ගෞරව සැලකිලි සම්මාන සියල්ලක් මේ විදියටම කළා. ශාසනයේ බහුශ්‍රතේ බවට පත් වුණ ආනන්ද හාමුදුරුවෝ බොහෝ ඇසූ විරුතෙන් ඇති කෙනෙක් බවට පත් වුණා. අවසානයේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දිනේ නියමිත දිනේ ලං වුණා. ඒ දිනේදී ආනන්ද හාමුදුරුවෝ බොහෝම දුකට වේදනාවට පත් වුණා. ධර්මයේ තුල සඳහන් වන්නේ හඬුවා කියලා. වේදනාව දරා ගන්න බැරුව ඇඬුවා කියලා. ඒ අඬලා වැළපෙලා උන්වහන්සේගේම සිතුවිල්ලක් ඇති කරගත්තා. බුදුහාමුදුරන්ගේ ධර්ම භාණ්ඩාගාරික වෙලත් මට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට පෙර ආතුව රහත් වෙන්න මට අවකාශයෙන් ලැබුණා කියලා. ඒක නිසාම දුක වේදනාවකින් පසුතැවීමෙන් කටයුතු කළා. කොහොම නමුත් අවසානයේ වීරිය වඩලා උන්වහන්සේ රහත් ඵලය ලබා ගන්න තැනට කටයුතු සිද්ධ වෙනවා. කෙමෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3ක් ගත වෙනවා. ඒ මාස 3ක කාල සීමාව ඇතුළත එක භික්ෂුවක් ඔබ අහලා තියෙනවා සුභද්‍රගේ අභද්‍ර වචනය කියලා. මේ සුභද්‍ර කියන හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපය ගැන බොහොම ප්‍රශංසනාත්මකව කතා කළා. අපිට තහංචි දාපු නීති දාපු උත්තමයා මැරුණා. දැන් අපිට කාගෙන්වත් බාධා නැහැ. අපිට කැප අකම දේවල්
විනිශ්චය කරලා කියන්න කවුරුත් නැහැ. අපිට කැප දේවල් ගත හැකි, අකප දේවල් අයින් කරත හැකි. මේක අපිට අකපයි කියලා කවුරු කියන්න කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරුවන්ගේ පිරිනැවීම විවේචනාත්මකව නැත්නම් ඒකෙන් අපට ලාභයක් වුණායි කියන විදිහේ කතාවක් සුභද්‍ර කියන හාමුදුරුවෝ කළා. ඒ නිසා වෙන්න එයම මූලික කරගෙන ධර්ම විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මහරහතන් වහන්සේලා ඇතුළු පිරිස කල්පනා කරනවා සංගායනාවක් කළ යුතුයි. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වෙන තැන ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරගන්නවා. හැබැයි මේ සංගායනාවට රහතන් වහන්සේලා 500 නමක් සම්බන්ධ වෙනවා. ඒත් ආනන්ද හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ. 499 නමක් රහතන් වහන්සේලා ඉන්නවා. 500 වෙන්න තව එක රහතන් වහන්සේ නමක් අඩුයි. ආනන්ද හාමුදුරුවෝ තාමත් පුතඥයි. රහත් ඵලය අවබෝධ කරගන්නේ සෝවාන් ඵලයටපත් වුණා පමණයි. විවිධ හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ආනන්දේ හෙට ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙනවා. හෙට අලුයම වෙන්නට පෙර ආතුව කොහොම හරි ඔබ වීරිය වඩලා රහත් වෙන්න. එහෙම වුණොත් ඔබට මේ ධර්ම සංගායනාවට සම්බන්ධ වෙලා 500ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මේ ධර්ම සංගායනාව කළ හැකියි කියලා. එහෙම නොකළොත් අර විවෘති වෙච්ච ධර්මය විසිරීලා පැතිරලා යන්න යන ධර්මය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ වීරිය වඩන්න කියලා. ඒ අනුව වීරිය වඩලා වීරියම කරන කොටගෙන ආනන්ද හාමුදුරුවෝ හරියටම නිකිනිපුර පසළොස්වක පොහොය දිනේ යෙදුන දිනයේ අලුයම කාලේ මධ්‍යම රාත්‍රියේ ඉක්මනවත් එක්කම එළවෙන අලුයම උන්වහන්සේ රහත් ඵලය අවබෝධ කරගත්තා කියන ධර්මයේ තුල තොරතුරු සාක්ෂි දානවා. ශාසන ඉතිහාසයේ තුල ඒ විදිහට උන්වහන්සේගේ රහත් ඵලය සිද්ධ වෙන්නේ අද වන්න උතුම් පුර පසළොස්වක පොහොය දවසක. ඉන් එහා පැත්තට ඒ කතාවටම අදාළ ඉදිරි කොටස වෙච්ච ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ මේ උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහොය දවසකමයි. ඒක සුවිශේෂී කාරණාවක්. ධර්මය සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් මේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීම වෙනුවෙන් ත්‍රිපිටකය කටපාඩමින් අරගෙන යන තත්වයට කොටස් කරගෙන ආරක්ෂා කරගන්න පුළුවන් පරිසරයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට. මේ ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙන්න හේතුව තමයි අර සුභද්‍ර භික්ෂුවගේ අබද්ද්‍ර වචනය. ධර්ම සංගායනාව සිද්ධ කරන කාලය තමයි පරිනිර්වාණය සිද්ධ වෙලා 3 මාසක් ගත වීමෙන් පසුව ධර්ම සංගායනාවත් මාස 3ක් පුරාවටම සිද්ධ වෙනවා. ඊගාවට ස්ථානයේ තමයි සිදු වෙච්ච රජගහ නුවර වේහාර පර්වතය ඉදිරියේ තිබිච්ච සප්ත පර්ණී කියන ගුහාව තුල මේ ධර්ම සංගායනාවේ ප්‍රධානත්වයේ දරන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ ප්‍රථම ධර්ම සංගායනාවට දායකත්වයේ දක්වන්නේ අජාසත් රජතුමා. ඒ වගේම මේ ප්‍රතිඵලයක් හැටියට සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය බෙදා වෙන් කරලා කටපාඩමින් පවත්වාගෙන යා හැකි පරිදි සකස් කරගන්න පුළුවන් වුණා. ඒ අනුව විශේෂයෙන්ම සූත්‍ර පිටකය විනය පිටකයේ පළමුවත් දෙවනුව සූත්‍ර පිටකයක් දෙවනුව අභිධර්ම පිටකයක් සූත්‍ර විනය කියන කාරණා දෙක ප්‍රධානයි. මේ විනය කියන කොටස සම්පූර්ණ කටපාඩමින් පවත්වාගෙන යාමට පැවරුවේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුරට. ඒ වගේම තමයි සූත්‍ර කොටස ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදලා වෙන් කරලා දැක්වුවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය කියන මේකෙන් දීඝනිකාය තුල දීඝනිකාය කියලා කියන්නේ දීර්ඝ සූත්‍ර ඇතුළත් කොටස. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණීය සූත්‍ර ඇතුළත් කොටස. අංගුත්තර නිකාය කියලා කියන්නේ විවිධ සංඛ්‍යාත්මක සූත්‍ර ඇතුළත් කොටස.
එකක් වෙන්න පුළුවන්, දෙකේ කොටස් වෙන්න පුළුවන්, තුනේ කොටස් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් සංයුත්ත නිකාය තුල විවිධාකාරයෙන් දේශනා කරපු සූත්‍ර තියෙනවා. කුද්දක නිකාය තුල බුදුහාමුදුරුවෝ අර කියාපු කොටස් හතරට අයිති නොවනසේ දේශනා කර සියලු සූත්‍රයන්, සියලු ධර්ම කරුණු කුද්දක නිකාය තුල අන්තර්ගත වෙනවා. ඒකෙත් පොත් 15ක් විදිහට කොටස් වෙනවා. ඒ තුලින් අපිට හම්බ වෙන අපි දන්න පොත තමයි ධම්මපදය, බෞද්ධයාගේ අත්පොත. ඔන්න ඔය විදිහට කොටස් වශයෙන් බෙදිනවා. ඒ බෙදිච්ච එකේ දීඝනිකාය ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් දරාගෙන ආවා. මජ්ක්‍ධිම නිකායේ සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් අරගෙන ආවා. අංගුත්තර නිකායේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරපුර අරගෙන ආවා. සංයුක්ත නිකායේ කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරපුර අරගෙන ආවා. කුද්දක නිකාය අනික් සියලුම ස්වාමීන් වහන්සේලා සියලු මහා සංඝරත්නය දරාගෙන ඉදිරියට කටපාඩමින් අරගෙන ආවා. ඔබට අද පාළි ගාථාව පාඩම් කරගන්න, ඔබට අද යම්කිසි කතාවක් පාඩම් කරගන්න, මතක තබා ගන්න කොච්චර අපහසුද? පින්නතුනේ මේ වගේ සූත්‍ර ගණනාවක් කටපාඩමින් පවත්වාගෙන ආවා කියන්නේ මොන තරම්නම් ශ්‍රේෂ්ඨ දරා ගැනීමේ ශක්තියද එහි. ඒ තරම් උත්තරමයේ වැඩ හිටපු ශාසනයේ උත්තරමයේ ගමන් කළ ධර්ම මාර්ගයක තමයි අපි මේ යන්න වීරිය දරන්නේ. ඒ නිසා ඔබට අපට සෑහෙන වටිනාකමක් තියෙන, සතුටු වෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන් කරුණු කාරණා මේ සියල්ලක්ම තුල තියෙනවා. ඉතින් ඒ නිසා කාල වේලාව බොහෝ සෙයින් දීර්ඝව ගෙවිලා ගියා. ඉතින් එනමුත් කිව යුතු කාරණාවන් රාශියක් තිබිච්ච නිසා ඒ සියලු කාරණාවන් සිහිපත් කළේ. ඉතින් කාල වේලාව කොච්චර ගෙවිලා ගියත් ධර්මයේ තුල ඒ කාලය ගත කරනකොට ඔබට කාල වේලාව ගෙවිලා යනවා සමහර විට නොදැනෙන්නටත් ඇති. එහෙම දැනුණා නම් ඒක ඉතින් එක්තරා විදියක ප්‍රහේලිකාවක්. ඉතින් නමුත් කොහොම වෙතත් මීට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කියන කරුණු කාරණාවන් වලට අනුකූලව අද දවසේ විශේෂයෙන්ම නිකේ පුරවස්රස්සක පොහොය අපිට බෞද්ධයෝ හැටියට විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසීන් හැටියට අපට විශේෂයෙන්ම මේ කියන දිනේ වැදගත්. ඒ වැදගත් වූ දිනේ අනුස්මරණය කරගෙන, ඒ වැදගත් වූ ඓතිහාසික කරුණු අනුස්මරණය කරගෙන, ඒ වෙනුවෙන් මේ සියලු ආකාරයෙන් කටයුතු සංවිධානය කරගත්තා. ඉතින් අද මේ පින්කම් වල ප්‍රධානත්වයේ, දායකත්වයේ, මූලිකත්වයේ දරලා කටයුතු සිදු කරන්නේ අපේ විහාරස්ථානයේ දායක පින්වත් අජිත් ප්‍රසන්න මහත්මයා, තනුජා මහත්මිය ඇතුළු ඒ පවුලේ දරුවෝ ඇතුළු පවුලේ හැම දෙනාම. ඉතින් ඉදිරියට පොයේ දවස වෙනුවෙන් මේ විදිහට ආගමික වශයෙන් යම් කටයුත්තක් කරන්න අපි මේක පැය භාගයක කාල සීමාවකට වෙන් කරගත්තේ. එනමුත් පැය එකමාරක් මේ වෙනකොට කාල සීමාව මම හිතන්නේ සිද්ධ වෙලා තියෙනවා. දීර්ඝ වශයෙන් දීර්ඝ ගුණේ මේ කාරණාව සිහිපත් කළ යුතු, සමහර කාරණා සිහිපත් නොකර බැරි නිසාවින් සහ මම මේ විහාරස්ථානයට ඇවිත් යම් වගකීමක් බාරගෙන කටයුතු කරන්නට ආරම්භ කිරීමෙන් පසු එළඹෙච්ච පළවෙනි පොය නිසා. ඉතින් මට ගොඩාක් අභියෝග තියෙනවා. ගොඩාක් අභියෝග මේ විදිහට ගමන් කරන්න. මට තියෙන අභියෝග අතර ඇසට පේන වගේම ඇසට නොපෙනෙන අභියෝගයක් තියෙනවා. ඉතින් මම ඇසට පේන අභියෝග වලට නම් මම පොඩ්ඩක්වත් බය නැහැ. හැබැයි ඇසට නොපෙනෙන අභියෝග වලට නම් මම ටිකක් බයයි. මොකද හේතුව ඇසට නොපෙනෙන බලවේග කියලා කිව්වේ අභියෝග කිව්වේ ඔබ හිතපු විදිහේ ඇසට නොපෙනෙන බලවේගයක් ගැන නෙමෙයි. මේ කාල සීමාව කොරෝනාව නිසා මිනිසුන්ට ආගමික වශයෙන් සහසම්බන්ධ වෙන්න බැරි කාලයක්. මිනිසුන්ට ආර්ථික වශයෙන් අපහසුතාව තියෙන කාලයක්. පින්කමකටවත් මේ වෙලාවේ දායකත්වයේ දරන්න තරම් අධිමදිකමක් දරන කාලයක්. ඒ වගේම ලොක්ඩවුන් ආදී කාරණා නිසා එන්න යන්න තියෙන ඉඩකඩ අපහසු කාලයක්. මේ වගේ දේවල් වලටයි මම කිව්වේ ඇසට නොපෙනෙන කාරණා කියලා. මේ සියලු අභියෝග ගොඩක් නැද තමයි මේ සියලු කටයුතු කරන්නේ. ඒ අභියෝග කොහොම තිබ්බත් ඒ අභියෝග අතරේ මට මැරෙන මොහොතේ සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි මේ මාසෙ 3 පුරාවටම අපි කරන්නේ. මම හිතන්නේ ඔබ මීට කලින් අහලා නැතුව ඇති. මමත් ඒ කාරණාව දැකලා නැහැ. දැකලා තියෙනවා නම් මම ඒ කාරණාව පිළි අරගන්නවා. ඒකට එකඟ වෙනවා. මේ වස්තු මාසයේ තුල අප විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන වස් කාල සීමාව තුළ පමණක් ධර්මානුශාසනා 35ක් අපි සිද්ධ කරනවා.
දැන් මේ කරපු එකත් එක 36ක් වෙනවා. තව පොයි ඉස්සරහට 3ක් තියෙනවා. ඒවත් එක බැලුවොත් එහෙම 39ක් වෙනවා. ධර්මානුශාසනා 39ක් වස්සාන සමය තුල සිද්ධ කරපු වෙන විහාරස්ථානයක් මම දැකලා නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඒකට මම හදවතින්ම ගරු කරනවා. මෙය පෙර වෙන විහාරස්ථානයක කරපු දෙයක් නම් අපිට එය යම් බදු මට්ටමකින් හරි කොපි කරන්න තිබුණා. අපිට කොපි කරන්නත් බෑ එහෙම දෙයක්. අපි පෙර ආතුව දන්නේ නැති නිසා. කොහොම වෙතත් මම යම් කිසි දවසක මැරුණොත් සමහර විට තව තප්පරයකින් දෙකකින් මරණය මට ලං වෙන්න පුළුවන්. මොකද මාරයා විල කිව්වොත් තාම ඔබේ වෙලාව හරි යමන් කිව්වොත් මට බෑ කියන්න බෑ. මට සිද්ධ වෙනවා ඕ මම නැති යමන් කියලා මාරයත් එක්ක යන්න සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් මට කොයි වෙලාවෙ මරණය උරුම වුණත් මරණය මොහොත සිද්ධ වෙන මොහොතේ පවා මට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්. එක කාරණාවක් තමයි මේ ධර්ම දේශනා මාලාව. ඒ වගේම තමයි මට අභියෝගයක් කියලා මම කිව්වේ ඒක. තව පැත්තකින් මෙහෙම විහාරස්ථානයක එක්තරා වගකීම් ටිකක් දරන හාමුදුරු කෙනෙක් විදිහට මම කටයුතු කරන මගේ ජීවිතේ එහෙම වගකීමක් දරමින් මෙහෙම වස්සාන සමයක් ගෙවෙන සහ කටින පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන මගේ ජීවිතයේ පළවෙනිම අවස්ථාව තමයි මේක. මේක කලින් මම මෙහෙම වගකීම් දරලා මෙහෙම වස්සාන සමයක කටයුතු කරලා නැහැ. ඒ නිසා මට මේක තව අභියෝගයක් එක පැත්තකින්. අලුත් අත්දැකීමක්. මට අත්දැකීමක් පෙර නැහැ මට මේ සම්බන්ධව. එනමුත් ඒ සියලු අභියෝග මම හිතනවා මේ වෙනකොටත් බොහොම සරල මට්ටමින් ගෙවිගෙන යනවා. මෙච්චර අභියෝග ගොඩක් තිබුණත් ඒ සියලු අභියෝග වලට මේ සියලු කාරණාවන් සම්පූර්ණ කරගෙන සිද්ධ කරන්නේ ඉතාම සතුටින්. මොකද හේතුව ඒකට සතුටු වෙන්නේ සතුටින් පින්කම් කරන්න පුළුවන් දායක පිරිසක් මට මේ ලෙස්ටර් පුරවරේ ඉන්නවා. ඒ දායකයෝ ටික කොයිම වෙලාවකවත් මට අඩුපාඩුවක් වෙන්න තියන්නේ නැහැ. හැම වෙලාවෙම මට අඩුම තරමේ කෝල් එකක් හරි දීලා හාමුදුරනේ මොනවද අඩුපාඩු කියලා අහනවා. මොනවත් අඩුපාඩු නැහැ කියලා කිව්වොත් හාමුදුරනේ කියන්න ලැජ්ජයි වගේ නම් මැසේජ් එකක් හරි දාලා කියන්න කියනවා. ඒ තරමට හැමදේම හොයලා බලන දායක පිරිසක් මට ඉන්න නිසා මේ කරන කිසිම පින්කමක් මට බරක් දැනෙන්නේ නැහැ. ඒ වගේ මේ පින්කම් මාලාවේ අවසානයේ සිදු කරන මේ මහානීය වූ පින්කමේ දායකත්වයේ දරන ඒ රමණී නෝනා තිලක් මහත්මයාත් ඒ දෙන්නත් බොහෝම සහෝදරත්වයෙන් තමන්ගේම පවුලේ දරුවෙක්ට වගේ මට බොහෝම ආදරණීය විදිහට කටයුතු කරනවා. ඒ නිසාවෙන්ම ඒ වායේ කිසිම බරපතලක් මට දැනෙන්නෙම නැති තරමට සහැල්ලුවෙන් කරගත්ත හැකි. ඒ නිසා ඔබටත් මම කියන්නේ මේ කාල සීමාව තුල පුළුවන් තරම් පින්කම් කරගන්න. ඒ පින්කම් කරගන්න හැම පින්කමක්ම ඔබට පුළුවන් උපරිම සහැල්ලුවෙන් කරන්න. කොයිම වෙලාවකවත් ඔබ බරක් අරගෙන කරන්න එපා මේ පින්කම්. විශේෂයෙන් මේ අද පින්කමේ දායකත්වයේ දරන අපේ අජිත් ප්‍රසන්න මහත්මයා ඒ පවුලේ ඇත්තු විහාරස්ථානයේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන දායකයන්ට එහෙම කැපකිරීම කරන සියලු දායකයෝ ඔක්කොම ඉන්නේ. ඒ අතරේ අපේ ප්‍රසන්න මහත්මයාට දායකත්වයේ දරන නිසා මම සිහිපත් කළේ. එතුමා ලොකු කැපකිරීමක් කරනවා විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් උන්නතිය වෙනුවෙන්. ඒ වගේම විශාල දායක පිරිසක් ඒ විදිහට අපේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. මේ සියලුම පින්කම් වල දායකත්වයේ සියලු පින්වතුන්ට බාර අරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ කටයුතු කරනකොට ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. මොකද පෞද්ගලික කාලේ කොරෝනා නිසා ඔබට රාජකාරී වැඩ කටයුතු වලින් මග ඇරෙන්නේ නැති ආර්ථික ප්‍රශ්න තියෙන්නට ඇති. ඒ නිසා ඔබට යම්කිසි ආකාරයකට හරි මේ පින්කම් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න අධිමතිකමක් තියෙනවා නම් බරපැන දැරීමේදී ඔබට යම්කිසි ගැටලුවක් වෙයි කියලා හරි බරපැන සම්පූර්ණ පැත්තකින් තියන්න. ඔබ පින්කමේ දායකත්වයේ ගන්න. ඔබ පින්කම අරමුණු කරගෙන පින්කමක් කරගන්න. ඔබට ඒ කුසලයේ හරි අවසන් වෙනකොට ඉතුරු වෙයි. ඔබට පුළුවන් කාලයක විහාරස්ථානයේ වෙනුවෙන් එතකොට අපි හිටියත් වෙන කෙනෙක් හිටියත් විහාරස්ථානයේ වෙනුවෙන් ඒ වාට සරලන්න යමක් ඔබ ඉෂ්ට කරගන්න. එතකොට ඔබ ණයක් නැහැ. ඔබ බරකුත් නැහැ. ඔබට පින්කතේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. මගේ අවකාශයේ තියෙන්නේ ඔබ පින්කමක් කරලා සතුටු වෙනවා නම් එය තමයි මා සතුටු වෙන එකම ක්‍රමය. ඒ නිසා මට පුළුවන් උපරිමය මේ කාල සීමාව තුළ ඔබ වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා.
ඔබ පුළුවන් උපරිමයේ මේ අර්ථයේ ධර්මයේ අනුශාසනා අරගෙන ඔබේ ජීවිතේ සකස් කරගන්න උත්සාහ කරන්න. මේට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි වෙනදා කරන විදිහේ දෛනික පුණ්‍යානුමෝදනාවම සිද්ධ කරලා අද මේ පින්කම අවසන් කරමු. පළමුවෙන්ම අරමුණු කරගන්න. මේ සියලුම පින්කම් කරන්න අපිට අවවාද අනුශාසනා අනුග්‍රහය මඟ පෙන්වීම සියලු කාරණාවන් සිද්ධ කරන්නේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ අපට මේ අනුශාසනා සියල්ලක්ම කරන අතරේ බොහොම නිහතමානීව බර්මින්ගම් බෞද්ධ මහා විහාරස්ථානයේ තුල වැඩ ඉඳිමින් යුරෝපයේ ඉදිවන විශාලම තේරවාද බෞද්ධ විහාරස්ථාන ඉදි කරනවා. තව මාස කිහිපයක් ඇතුළත උන්වහන්සේගේ මේ නිර්මාණය අපිට දකින්න පුළුවන්. ඒ උතුම් වූ නිර්මාණයේ නිර්මාතෘ අප මේ විහාරස්ථානයේ ඇතුළු ස්ටොක්හෝම් විහාරයේ ඇතුළු විහාරස්ථාන තුනේම ආධිපත්‍ය උසුලන එක්සත් රාජධානී උපප්‍රධාන සංඝනායක නම කියන්නට අවසරයි ආචාර්ය විතාරංජනීය කස්සප ලොකු හාමුදුරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරන්න ආරම්භ කරනවා. උන්වහන්සේ ඇතුළු විහාරස්ථාන තුනේම වැඩ වාසය කරන අති ගෞරවනීය මහා සංඝරත්නයත් ආරම්භ කරගන්නවා. අප විහාරස්ථානයේ වෙනුවෙන් දෛනිකව මාසිකව වාර්ෂිකව අපි සිහිපත් කළ අවස්ථාවල අපට සිහිපත් කළ අවස්ථාවල ඒ සියලු අවස්ථාවක් නොමැතිව ඔබ විසින් සිතින් කයින් වචනයෙන් හරි අපේ විහාරස්ථානයේ දියුණුව උන්නතිය වෙනුවෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු කරන ඒ සියලු පින්වත් දායක පිරිසට ඊගාවට කොරෝනා වසංගතයේ නිසාවෙන් රෝගාතුර වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න අපහසුතාවයන්ට ලක් වෙලා ඉන්නේ සියලු කොරෝනා වෛරසයෙන් එරෙහි සටනක් දියත් කරමින් දිවි පරදුවට තබලා කටයුතු කරන සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ රාජ්‍ය නොවන සියලුම දෙනාට ආශිර්වාද කරන්න ආරම්භ කරනවා. ඒ වගේම අද පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ දරන විහාරස්ථානයේ දායක පින්වත් අජිත් ප්‍රසන්න මහත්මයා, තනුජා මහත්මිය, දරුවෝ ඇතුළු පවුලේ හැම දිනාටම ආශිර්වාද කරන්න ඒ අයත් මේ මොහොත තුල ආරම්භ කරගන්න. මේ උතුම් පින්කමට හිතින් හරි සම්බන්ධ වෙලා සාදු සාදු අනුමෝදාමි කියලා වචනයෙන් හරි සම්බන්ධ වෙලා මේ වෙලාවේ සජීවීව හරි සම්බන්ධ වෙන ඔබ සියලුම දෙනාට ආශිර්වාද කරන්න ආරම්භ කරනවා. ඒ වගේම විදේශයේ මද මේ විදිහට මට විදේශගත වෙලා මේ විදිහට පින්කම් කරගන්න පුළුවන් වන විදිහට නන්න ආකාරයෙන් උදව් කරපු ඒ වෙනුවෙන් උපකාර කරපු පිරිසක් ඒ පිරිසටත් මම ආශිර්වාද කරන්න ආරම්භ කරනවා. පොදුවේ කල්පනා කරන්න සුජීවන්ත වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ආශිර්වාද කරන්න ආරම්භ කරනවා. මේ ආරම්භ කරගත්ත සියලුම දෙනාට මේ උදාර කුසල ශක්තියෙන් කරන කොටගෙන මෙලව ජීවිතයේ තුල කරන කියන සිතන පතන සියලු යහපත් වූ කටයුතු යහපත් වූ ප්‍රාර්ථනාවන් සාර්ථකමත් භාවයට පත් කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා. මෙලව ජීවිතයේ තුල කරන කියන රැකී ආරක්ෂා වෙලෙනදා ව්‍යාපාර ආදී කටයුතු ආදී වේනම් ඒ සියලු කටයුතු දරුවන් කරන කියන අධ්‍යාපන ආදී කටයුතු ආදී දිනෙන් දින සාර්ථකමත් භාවයට පත් කර ගැනීම පිණිසම වේවා. ඔබ සියලුම දෙනාටම ඇති වෙලා තිබෙන ඇති වෙන්නට තිබෙන ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපල ගොදුරු ආදී වූ සියලුම රෝගාබාධයන් දුරින්ම දුරු කර ගැනීම පිණිසත් මේ කුසල් හේතු වාසනා වේවා. අප හැම දිනාට මේ උදාාර කුසල ශක්තිය මෙලව ජීවිතය කාය චිත්ත පීඩාදීකින් තොරව කටයුතු කරන්න, ආයුරා රෝගී ආදී අභිවෘද්ධි සාධන කටයුතු කරන්න, නිදුක්ව නිරෝගීව සුවපත්ව කටයුතු කරන්න. තිර ජීවනයේ සත සාන්තිය යහපත අභිවෘද්ධිය දියුණුවෙන් දියුණුව දීර්ඝායු සම්පන්නිය පිණිසම මේ කුසල් හේතු වාසනාම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් ඔබ හැමදිනම ආරක්ෂා කරත්වා දෙවියන්ට දුතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. මේ පරිලෝකීය සියලුම දිනාමත් අපි අරමුණු කරමු. මේ විහාරස්ථානයේ සම්බන්ධව කටයුතු කොට අපවත් වී වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයට
විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා මිය ගිය සියලු දායක කාරකාදීන්ට රට ජාති ආගම සම්බුද්ධ ශාසනයේ ලෝකයේ වෙනුවෙන් දී පරදුවට තබා කටයුතු කළ උතුම් වීරෝදාර රණවිරුවන්ට කොරෝනාව නිසා මරණයටපත් වූ සියලු දෙනාට මේ පින්කමට සජීවීව හෝ සම්බන්ධ වන ඔබ සියලුම දෙනා නමින් මිය පරලොවගේ පින් බලාපොරොත්තු වන සියලු දෙනාට පින්කමේ දායකත්වයේ දරන අපි විහාරස්ථානයේ දායක පින්වත් අජිත් ප්‍රසන්න මහත්මයා නමින් තනුජා මහත්මිය නමින් ඒ දෙපළ ඇතුළු පවුලේ හැම දෙනා නමින් මියගිය පින් බලාපොරොත්තු වන සියලු මළගිය ඥාතිත මිත්‍රාදීන්ට මියගිය සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාර කුසල ශක්තිය සසර ගමන සූපත් වීම පිණිසම අනුමෝදන් කරමු අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වෙලා සසර ගති වර්ධකින් හරි දුගතියක නම් අත මිදේවා සුගතියකටපත් වේවා සුගතියක නම් වර්ධනය කරගනීවා කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකකටපත් නොවී ලබන උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා කියන මියගිය හැමටත් පුණ්‍යානුමෝදනා කරමු සාදු 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 එහෙමනම් මේ වෙලාවේ අවසාන වශයෙන් කල්පනා කරන්න සියලුම ලෝක සියලුම දෙවියන්ට මිය පරලෝකයේ සියලුම ලෝක සියලුම සත්වයාට සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ උතුම් වූ කුසල ශක්තිය සසර ගමන කෙලවර පුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති කරගෙන අපි මේ පින්කම් නිමාවටපත් කරමු සාදු 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 මේ වෙලාවේ ආශිර්වාද ගාතාවක් කියලා ඔබට ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ හොඳයි ඔබ හැම දිනාටම උතුම් තිරුවන් සරණ ලැබේවා